අපි ඇවිල්ලා ඉන්නේ අපේ තුන්වෙනි දවසට. වැඩි කතා නැතුව අපි ගාන හදන්න පටන් ගමු. අද දවසේ පළවෙනි ගාන ප්‍රවේග විස්ථාපන එක තියෙන ගානක්. මේ ගානේ කියනවා ඒකාකාර ත්වරණයෙන් ගමන් ගන්නා දුම්රියක් පස්වන තප්පරයේදී සහ පස්වන තප්පරයේදී 65 මීටර්ද 6 වන තප්පරයේදී 75 මීටර්ද විස්ථාපනයක් සිදු කරයි. නම් එහි ත්වරණය සහ ආරම්භක ප්‍රවේගය සොයන්න. ඒකේ ත්වරණය සහ ආරම්භක ප්‍රවේගය සොයන්න. අපිට කියනවා මෙයා ඒකාකාර ත්වරණයෙන් යන්නේ. සහ අපෙන් මේකේ අහනවා ආරම්භක ප්‍රවේගය. එහෙනම් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මම ඇඳ ගන්නවා ටිකක් මේ වගේ. කාල ප්‍රවේගය. යම්කිසි ප්‍රවේගයකින් නම් පටන් අරගෙන යනවා. යම්කිසි ප්‍රවේගයකින් නම් පටන් අරගෙන යනවා. එතන බිඳුව. මෙයාගේ ආරම්භක ප්‍රවේගය මට ලකුණු කරන්න පුළුවන් u කියලා. ආරම්භක ප්‍රවේගය u. දැන් අපිට කියනවා මෙයා පස්වන තප්පරයේදී මීටර් 65ක විස්ථාපනයක් කරනවා කියලා. පස්වන තප්පරය කියලා කියන්නේ මොකක්ද? දැන් ඉතින් මේකේ පළවෙනි තප්පරය කියලා කියන්නේ බිඳුවත් එකත් අතර. බිඳුවත් එකත් අතර තමයි පළවෙනි තප්පරය කියලා කියන්නේ. එහෙනම් පස්වෙනි තප්පරය කියලා කියන්නේ මොකක්ද? 4ත් 5ත් අතර. එතකොට t සමානයි 4 වෙන අවස්ථාවයි t සමානයි 5 වෙන අවස්ථාවයි අතර තියෙන මේ ටික තමයි පස්වන තප්පරය වෙන්නේ. ඔය ටික තමයි පස්වන තප්පරය වෙන්නේ. පස්වන තප්පරයේදී සිදු කරන විස්ථාපනය මෙන්න මේ විස්ථාපනය අපිට කියනවා 65යි කියලා. 65යි කියලා. ඊළඟට කියනවා 6 වෙනි තප්පරය. 6 වෙනි තප්පරය කියන්නේ ඊට එහා පැත්ත එක. 5 වෙනි තප්පරයයි 6 වෙනි තප්පරයයි අතර. තප්පර 5 සහ තප්පර 6 අතර. 6 වෙනි තප්පරයේදී සිදු කරන විස්ථාපනය මීටර 75ක් කියලා. ඒ කියන්නේ 5යි 6යි අතර මේ ටික සිදු කරන විස්ථාපනය මීටර 75ක් කියලා. 75. මේකේ ත්වරණය මම ගන්නවා a කියලා. මම ගන්නවා මේ වාහනේ යන ත්වරණය a. මෙයාගේ ත්වරණය a කියලා කියන්නේ මම මේ කෝණය θ කියලා ගත්තොත් මට ඕන ලියන්න පුළුවන් වෙනම tan θ සමානයි a. අපිට මේ ගානේ කියලා නැහැ ප්‍රස්ථාරයක් ඇසුරෙන් හදන්න කියලා. මේ ගානේ චලිත සමීකරණයක් දාන්න පුළුවන්. ඒක නිසා මම මේ දල වශයෙන් අදහසක් ගන්න ප්‍රස්ථාරයක් යන්නේ. මට ගාන හදාගෙන යන්න පුළුවන් චලිත සමීකරණ වලින්. හරි. දැන් අපි මේ විස්ථාපනය දිහා බැලුවොත් මෙතන තියෙන විස්ථාපනය දිහා බැලුවොත් මොකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ විස්ථාපනය මේ නිල් පාටින් තියෙන විස්ථාපනය කියලා කියන්නේ ආරම්භයේ ඉඳලා තප්පර 5 දක්වා තප්පර 5ක් තුලදී සිදු කරපු මුළු විස්ථාපනයේ තප්පර 4ක් තුලදී සිදු කරපු මුළු විස්ථාපනයේ අඩු කළාට පස්සේ එන කොටස තමයි මෙන්න මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තප්පර 5 තුලදීම සිදු කරපු විස්ථාපනය මෙන්න මේ සිදු කරපු මුළු විස්ථාපනයේ තප්පර 4ක් තුලදී සිදු කරපු විස්ථාපනය අඩු කළාට පස්සේ තමයි මෙන්න මේ 65 කියන එක නෑවිලා. එතකොට ආරම්භයේ ඉඳලා තප්පර 5ක් ගත වෙන තාක්කල් සිදු කරපු විස්ථාපනය. ඒ කියන්නේ තප්පර 5කදී කළ විස්ථාපනය මම ගන්නවා S1. තප්පර 4කදී සිදු කරපු විස්ථාපනය මම ගන්නවා S2. එතකොට 65 කියලා කියන්නේ මොකක්ද? S1 ඍණ S2 සමානයි 65. ඕක. මට S1 සහ S2 කියන තප්පර 5දී කරව මුළු විස්ථාපනය. ඕක හොයන්න යොදා ගන්න පුළුවන්. ආරම්භක ප්‍රවේගයේ තියෙන u මම හොයන්න ඕන කෙනෙක් ඉන්නවා ත්වරණය a කාලය දන්නවා. මම දන්නේ නැත්තේ අවසාන ප්‍රවේගය. ඒතර අවසාන ප්‍රවේග නැති සමීකරණය යොදා ගන්නවා. s සමානයි ut ධන භාගයක් at වර්ගය. s1 සමානයි u වාරයක් ut t කියලා කියන්නේ s1 ට අනුරූප කාලය 5 ධන භාගයක් a වාරයක් 5 වර්ගය 25. s2 සමානයි u වාරයක් 4 ධන භාගයක් ත්වරණය වාරයක් 4 වර්ගය 16. දැන් මොකද කරන්නේ? මේ දෙක අඩු කරනවා. මේ දෙක අඩු කරලා 65ට සමාන කරන්න තියෙන්නේ.
මේ දෙක අඩු කළාට පස්සේ මට එනවා 5ක් u ඍණ 4ක් u පැහැදිලි u ධන භාගයක් a පොදුයි 25න් 16ක් අඩු වෙනවා. 25න් 16ක් අඩු වුණාට පස්සේ 9යි. එතකොට 9 බෙදීම 2ක් a. 9 බෙදීම 2ක් a. සමාන වෙනවා 65ට. එතකොට දැන් මේක තමයි අපි අතේ තියෙන පළවෙනි සමීකරණය. මේක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ කියලා තියෙනවා 6 වන තප්පරයේදී. ඒ කියන්නේ තප්පර 5 සහ තප්පර 6 අතර සිදු කරපු විස්ථාපනය 75යි කියලා. ඉතින් මම මෙතෙන්දී හිතනවා මම සලකනවා තත්පර 6ක් තුලදී සිදු කරපු විස්ථාපනය සමානයි S3. තත්පර 6ක් තුල සිදු කරපු විස්ථාපනය සමානයි S3. ඒ කියන්නේ මේ ටික. මේ කාලය තුල සිදු කරපු විස්ථාපනය S3. එතකොට මේ S3 කියන විස්ථාපනය තත්පර 5ක් තුලදී සිදු කරපු විස්ථාපනය අඩු කළාට පස්සේ මට එනවා 6 වන තත්පරයේදී සිදු කරපු විස්ථාපනය. එතකොට මේ 6 වන තත්පරයේදී සිදු කරපු විස්ථාපනය කියන 75 මට ලියන්න පුළුවන් S3 ඍණ S2 සමානයි 75. මේ S3 කියන කෙනාට මම දානවා S සමානයි ut දෙන භාගයක් at වර්ගය. මට එතකොට S3 වෙනුවට ලියන්න පුළුවන් S3 වෙනුවට මම කෙලින්ම මෙතනට දානවා u වැඩි කිරීම 6 ධන භාගයක් a වාරයක් 6 වර්ගය 36 ඍණ S2 S2 කියලා කියන්නේ තත්පර 5කදී සිදු කරපු විස්ථාපනය. අවසාන ප්‍රවේගය දන්නේ නැති නිසා මම යොදා ගන්න සමීකරණය තමයි S සමානයි ut දෙන භාගයක් at වර්ගය. එතකොට S2 වෙනුවට මට ලියන්න පුළුවන් ut u කියන්නේ ආරම්භක ප්‍රවේගය t කියලා කියන්නේ කාලය තත්පර 5කදී නිසා 5යි u වැඩි කිරීම 5 ධන භාගයක් a වැඩි කිරීම 5 වර්ගය 25යි සමාන වෙනවා 75ට. මෙතන 6ක් u තියෙනවා එයාගෙන් 5ක් u අඩු වෙනවා. අඩු වුණාට පස්සේ එතන ඉතුරු වෙන්නේ u. ධන මෙතන 36 තියෙනවා. මෙතන 25 තියෙනවා. 36න් 25ක් අඩු වුණාම 11. ධන 11 බෙදීම 2ක් a සමාන වෙනවා 75ට. ඒක තමයි මගේ දෙවෙනි සමීකරණය. මම හිතනවා දැන් මෙයාගේ u තියෙනවා මෙයාගේ u තියෙන නිසා මම හිතනවා දෙකෙන් එක අඩු කරන්න. දෙකෙන් එක අඩු කරන්න. මම කියනවා 2 ඍණ 1. මම දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනකොට u ට u කැපිලා යනවා. 11 බෙදීම 2යි a ගෙන් 9 බෙදීම 2ක් a අඩු වෙනවා. එතකොට 11 බෙදීම 2ක් a ඍණ 9 බෙදීම 2ක් a සමාන වෙනවා 75න් 65ක් අඩු වෙනවා 10. 11න් 9ක් ගියාම 2යි. 2 දෙකෙන් බෙදෙනවා. එතකොට මට එනවා a සමානයි 10ක් ms ඍණ 1. a සමානයි 10ක් ms ඍණ 1. ඊට පස්සේ අපේ u දානවනේ. ඉතින් මම u ගන්නවා මේ වගේ එකකින්. පළවෙනි සමීකරණය එකකින්. මට ලියන්න පුළුවන් u ධන 9 බෙදීම 2ක් ත්වරණය වෙනකොට 10. දැන් අපි හොයාගෙන තියෙන්නේ 10 සමාන වෙනවා 65ට. මේක සුළු කළාට පස්සේ මට u සමානයි කියලා ගන්න පුළුවන්. මෙතන සුළු වෙන 2ට 10 ගැපුණා 5යි. 5 වරක් 9 45යි. 65න් 45ක් අඩු වුණාට පස්සේ 20යි. u සමානයි 20යි ms ඍණ 1. ඇත්තටම හොඳ ගානක්. ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ හදපු විදිය හදපු සිස්ටම් එක. මෙතන S1 ගත්තා, මෙතන S2 ගත්තා. මම මෙතන වෙනම S3 ලිව්වේ නැහැ. මේ ඉන්නේ මෙතන හැංගිලා. මේ ඉන්නේ S3. මේ ඉන්නේ S2. මේ ඉන්නේ S1. මොකද මෙතනදී අපිට ඕන තප්පර 5කදී සිදු කරපු විස්ථාපනය. ඒතකොට මේක S1 වෙනවා. තප්පර 6කදී සිදු කරපු විස්ථාපනයෙන් තප්පර 5කදී සිදු කරපු විස්ථාපනය මම ඒක S1 කියලා නම් තියෙන්නේ. තප්පර 5කදී සිදු කරපු විස්ථාපනය අඩු කළාට පස්සේ තමයි මෙන්න මේ දුඹුරු පාට වර්ගඵලය බලන්න ගන්න. ඊළඟට තියෙන්නේ ඔයගලන්ට ප්‍රවේග කාල ගානක්. ඒ ප්‍රවේග කාල ගාන ඔයගලන්ට පැත්තකින් පේනවා ඇති. ඒ ගාන පොඩ්ඩක් තනියෙන් try එකක් දෙන්න. ඔයගලන්ට අපි කලින් සතියකට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සහ විස්ථාපන කාල ප්‍රස්ථාර පරිවර්තනය කරන්න දුන්නා. මේ ගානේ තියෙන ප්‍රස්ථාර පරිවර්තනය.
මේ ගැන කියනවා රූපයේ දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. රූපයේ තියෙනවා මේ වගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මෙන්න මේ වගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවා. මේකට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් පරිවර්තනය කරනකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බවට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් පරිවර්තනය කරනකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බවට අපි දැනන් ඉන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මොනවද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මොන වගේ නිරූපණය වෙන්නේ කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ බෑවුම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ බෑවුම එහෙම නැත්නම් අනුක්‍රමණයට වෙන දේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ y ට වෙනවා. එහෙම නැත්නම් ප්‍රවේගයට වෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ y අක්ෂයට එහෙම නැත්නම් ප්‍රවේගයට වෙනවා. දැන් මම ඕක යොදාගන්නවා. බලමු. මුල් ටිකේ මොකද වෙන්නේ? මුල් ටිකේ මෙහෙට තියෙන බෑවුම ඍණ බෑවුමක්. මේ පැත්තට තියෙන බෑවුම ඍණ බෑවුමක්. t දිගේ ඒ කියන්නේ කාලයේ අක්ෂය ඔස්සේ දකුණට යනකොට මේ බෑවුම් ගතිය මොකෝ වෙන්නේ අඩු වෙනවා. එතකොට මේ මුල් ටික මට ලියන්න පුළුවන් ඍණ බෑවුම අඩු වෙනවා කියලා. ඍණ බෑවුම අඩු වෙනවා නම් බෑවුම වෙනුවට ප්‍රවේගය වෙනවා. එතකොට මේකට අනුරූප වෙන්නේ මොකක්ද? ඍණ ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ ප්‍රවේගයේ අගය අඩු වෙනවා. මෙතෙන්දි මොකද වෙන්නේ මේ? මෙන්න මෙතෙන්දි මොකද වෙන්නේ? එතෙන්දි බෑවුම් බිඳුවයි මේ මෙහෙමනේ තියෙන්නේ. x අක්ෂයට එහෙම නැත්නම් කාල අක්ෂයට සමාන්තරයි. එතකොට මෙතෙන්දි බෑවුම බිඳුවයි. එතකොට ශුන්‍ය බෑවුමක්. ශුන්‍ය බෑවුම කියලා කියන්නේ v සමානයි බිඳුවයි. ඒ කියන්නේ v සමානයි බිඳුව කියන තැන සෙට් වෙන්න ඕනේ. මෙයාගේ මෙන්න මේ පල්ලෙහාම ලක්ෂයේදී. ඊළඟ කියන්නේ මේ ටික මේ පැත්තට තියෙන බෑවුම ධන බෑවුමක්. ධන බෑවුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ බෑවුම් ගතිය මෙතන ඉඳන් යද්දි වැඩි වෙනවා. මේක ලියන්න පුළුවන් ධන බෑවුම වැඩි වෙයි. ධන බෑවුම වැඩි වෙනවා නම් බෑවුම වෙනුවට ප්‍රවේගය ධන ප්‍රවේගය වැඩි වෙයි. එතකොට මේකට අනුරූපව වී ප්‍රස්ථාරය යන්දට පස්සේ මුල් කොටසට අදාළව මට ලියන්න පුළුවන් ඍණ බෑවුම අඩු වේ ඍණ ප්‍රවේගය අඩු වේ. ඍණ ප්‍රවේගය අඩු වේ. දැන් හිතන්න ඍණ ප්‍රවේගය අඩු වේ කියලා කියන්නේ මේ වගේ දෙයක්. හිතන්න ඍණ 5 තියෙනවා. ඍණ 4 තියෙනවා. ඍණ 3 තියෙනවා. ඍණ 2 තියෙනවා. ඍණ 1. ඔය වගේ ප්‍රවේගයේ විශාලත්වය අඩු වෙනවා. මෙතන කියන්නේ ඍණ ප්‍රවේගයේ විශාලත්වය අඩු වේ. නේ? ඍණ බෑවුම අඩු වේ කියලා කියන්නේ ඍණ බෑවුමේ විශාලත්වය අඩු වෙනවා. ඒ වගේ තමයි ඍණ ප්‍රවේගයේ විශාලත්වය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයේ කාලෙත් එක්ක මේ වගේ අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ මෙතන එන්න ඕනේ මෙයා ඍණව ඔය වගේ අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා මේ මොහොතේදී මෙන්න මෙතන සෙට් වෙනවා. මේ මොහොතේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. එතනින් පස්සේ මේ ස්මූත් නේ මේක මේ ගානට යනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? ධන බෑවුම වැඩි වෙනවා කියන්නේ ධන ප්‍රවේගය වැඩි වෙනවා. ධන කියන්නේ මේ පැත්ත ප්‍රවේගයේ අගය වැඩි වෙනවා. ප්‍රවේගයේ අගය වැඩි වෙනවා කියන්නේ මේ වගේ. ඔය වගේ වැඩි වෙනවා. මේක කැඩෙන්නේ නැහැ. මොකද මේක සුමටව යන නිසා. ඊට පස්සේ වැදගත්ම කැලල තමයි මෙතන. මෙතනදී තියෙන බෑවුමක් ඔය වගේ. දැන් මෙතනදී මේ වක්‍රයෙන් එන බෑවුම මේ වගේ රතු පාට කෙනෙක්. එතකොට මේ වක්‍රයෙන් එන බෑවුමට වඩා මෙතෙන්දී බෑවුම මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ST වක්‍රයේදී බෑවුම අඩු වෙලා තියෙනවා. දැන් මේ ඉරෙන් කියන්නේ මොකද්ද? ඔය ඉරෙන් කියන්නේ මොකද්ද? මෙහෙම තියෙන ඉරෙන් කියන්නේ ධන බෑවුම නියතයි. එතකොට මේකෙන් කියන්නේ නියත ධන බෑවුමක්. බෑවුම වෙනුවට නියත ධන ප්‍රවේගය. ඒක තමයි මෙතනින් කියවෙන්නේ. හැබැයි මෙතන ඉවර වෙනකොට, ඒ කියන්නේ මේ වක්‍රය ඇවිල්ලා ඉවර වෙනකොට මේ තිබ්බ බෑවුමට වඩා තියෙන බෑවුමට වඩා මෙතන බෑවුම අඩුයි.
ඒ කියන්නේ වක්‍රය ඇවිල්ලා ඉවර වෙනකොට තියෙන ප්‍රවේගයට වඩා නියත වෙන ප්‍රවේගය අඩුයි. නේ? නියත ධන ප්‍රවේගයක්නේ තියෙන්නේ. ඒ නියත වෙන ප්‍රවේගය අඩු හේතුව මේ වක්‍රය ඇවිල්ලා ඉවර වෙනකොට තියෙන බෑවුමට වඩා නියත වෙලා තියෙන බෑවුම අඩු නිසා. එතකොට නියත වෙලා තියෙන බෑවුම අඩුයි කියලා කියන්නේ නියත වෙලා තියෙන ප්‍රවේගය අඩුයි. එතකොට මේ graph එකේ දෙවෙනි කැලේ ඉන්නේ මේ වගේ. මෙතෙන්ට වඩා අඩු ප්‍රවේගයකින් තමයි යන්නේ. මේක තමයි එතකොට පරිවර්තනය වෙන graph එක. මේක අර්ථ බවට පත් කළාට පස්සේ පරිවර්තනය වෙන graph එක අර තියෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර බවට පරිවර්තනය කරන ඒවා එක එක ප්‍රස්ථාර පරිවර්තනය කරන ඒවා පේසුරු MCQ එකේ ඕන තරම් තිබ්බා. ඔයගොල්ලන්ට ඒව උනත් ගෙදර try කරන්න පුළුවන්. බලන්න ගන්න ඕන ලියා ගන්න. ඊළඟ ගණනාවොත් ඒ ගණන් තියෙනවා A නම් නෞකාවකට ඒ කියන්නේ නෞකාවක් තියෙනවා කිලෝමීටර් 4ක දුරින් B නම් නෞකාවක් ඇත. A නෞකාව පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයෙන් උතුරට ගමන් කරන අතර එයට කිලෝමීටර් 2ක ප්‍රහාරක පරාසයක් ඇත. B නෞකාව පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයෙන් බටහිරට ගමන් කරයි. B නෞකාව පැයට කිලෝමීටර් 3ක වේගෙන් බටහිරට ගමන් කරයි. B නෞකාව A නෞකාවෙන් ආරක්ෂිත දෙය සොයන. ඒ කියන්නේ A නෞකාවට B නෞකාවට B නෞකාවට ප්‍රහාර එල්ල කරන්න බැරිද කියලා අහනවා. ඒතකොට ප්‍රහාර එල්ල කරන්න බැරි නම් මේක ආරක්ෂිත වෙනවා. අපිට කියනවා A නම් නෞකාවකට කිලෝමීටර් 4ක දුරින් නැගෙනහිරින් B නම් නෞකාවක් ඇත. ඒතකොට B නෞකාව තියෙන නැගෙනහිරින්. ප්‍රස්ථාරයෙන් මේ රූප සටහන ඇතුළත එහෙම A කියලා නෞකාවක් තියෙනවා B කියලා නෞකාවක් තියෙනවා කිලෝමීටර් 4ක දුරින්. A නෞකාවේ ප්‍රවේගය සිරසට පැයට කිලෝමීටර් 4යි. B නෞකාවේ ප්‍රවේගය තිරසට පැයට කිලෝමීටර් 3යි. A නෞකාවට කිලෝමීටර් 2ක ප්‍රහාරක පරාසයක් තියෙනවා. ඒ කියන්නේ අපි A කියන නෞකාව ගත්තොත් කොහේ තියෙනවා? A කියන නෞකාව ගත්තොත් මේ A කියන නෞකාවේ ඉඳන් අරය කිලෝමීටර් 2ක් වෙච්ච පරාසයක් තුල තියෙන ඕනෑම කෙනෙක්ට Aට වෙඩි තියන්න පුළුවන්. Aට පුළුවන් මේ වෘත්තය ඇතුලේ තියෙන ඕනෑම කෙනෙක්ට වෙඩි තියන්න. එතකොට මම Aට සාපේක්ෂව කියන්නේ A නිශ්චලයි කියලා හිතුවොත් Aට සාපේක්ෂව B ගේ චලිතය ගත්තොත් Aට සාපේක්ෂව B ගේ චලිතය ගත්තොත් එහෙම B මේ වගේ ගමන් මාර්ගයක ගමන් කරොත් අනිවාර්යෙන් B ආරක්ෂිත නැහැ. B මේ වගේ ගමන් මාර්ගයක ගමන් කරොත් අන්න B ආරක්ෂිතයි. එතකොට B ආරක්ෂිතද නැද්ද කියන එක මට බලන්න පුළුවන් Aට සාපේක්ෂව B හි චලිතය ගැන බලලා. Aට සාපේක්ෂව B හි චලිතය ගැන බලලා. එහෙම නැත්නම් Aට සාපේක්ෂව B චලනය වන දිශාව බලලා. දැන් මම මේ ගාන හදන්න යන්නේ Aට සාපේක්ෂව B හි චලිතය සලකලා. Aට සාපේක්ෂව B හි ප්‍රවේගය VB Aට සාපේක්ෂව සමාන වෙනවා VB පොළොවට සාපේක්ෂව ධන V පොළව Aට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මෙහෙට 3යි. පැයට කිලෝමීටර් වලින් මම ගාන හදාගෙන යනවා. Aට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව A කිලෝමීටර් 4ක් පැයට කිලෝමීටර් 4කින් උඩට යනවා. එහෙනම් Aට සාපේක්ෂව පොළොව, කියන්නේ Aට පේන විදිහට පොළොව එයාගේ පිටිපස්සට, ඒ කියන්නේ දකුණට පැයට කිලෝමීටර් 4කින් එනවා. Aට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය පල්ලෙහාට 4යි පැයට කිලෝමීටර්. එතකොට Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ දෛශික දෙක එකතු කරලා ගන්න පුළුවන්. ඉතින් අපි එකතු කරමු දෛශික දෙක. මෙහෙට 4ක් තියෙනවා. ඊට පස්සේ එතනින් මෙහෙට 3ක් තියෙනවා. සම්ප්‍රයුක්ත වෙන්නේ මේ වගේ. මේකට අපිට ලේසියෙන්ම පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්.
පයිතගරස් ප්‍රමේය දැම්මම මේක 5යි. පයිතගරස් ප්‍රමේය දැම්මම මේක 5යි. එතකොට Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය 5යි. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය 5ක් වෙනවා. ඊට පස්සේ අපි බලමු A ඉන්න තැන ඉඳලා B මේ ප්‍රවේගයෙන් ආවොත් A ඉන්න තැන ඉඳලා B මේ ප්‍රවේගයෙන් ආවොත් මේ ප්‍රවේගය තිරසට දරන ආනතිය මම ඇල්ෆා කියලා ගන්නවා. තිරසට දරන ආනතිය මම ඇල්ෆා කියලා ගන්නවා. එතකොට මට එනවා tan ඇල්ෆා සමානයි 4 බෙදීම 3. tan ඇල්ෆා එකට වඩා වැඩි අගයක්. tan ඇල්ෆා එකට වඩා වැඩි අගයක් කියලා කියන්නේ අනිවාර්යෙන් B චලනය වෙන තිරසට ආනතිය අංශක 45ට වඩා වැඩි. අංශක 45ට වඩා වැඩි. හරි. දැන් බලමු අපි ඊට සාපේක්ෂව රූපය ඇඳලා. A මෙතන ඉන්නවා. A ගේ ප්‍රහාරක පරාසය මේ වගේ. A ගේ ප්‍රහාරක පරාසය ඔය වගේ. අපි හිතමු B කියන කෙනා A ගේ ප්‍රහාරක පරාසය ගෑවි නොගෑවි යන අවස්ථාව. B කියන කෙනා A ගේ ප්‍රහාරක පරාසය ගෑවි නොගෑවි යන අවස්ථාව. ඒතර මේ අවස්ථාවේදී B කියන කෙනා යන්නේ මේ වගේ. ස්පර්ශීයව යනවා. ඒට ස්පර්ශීයව ගමන් කරනවා. එතකොට මෙතන තියෙන කෝණය මම ගන්නවා. ඒ කියන්නේ B කියන කෙනා ඒට ස්පර්ශීයව යනකොට තියෙන කෝණය මම ගන්නවා θ කියලා. එතකොට මේ දුර කිලෝමීටර් 2යි මේ දුර කිලෝමීටර් 4යි. සහ මේක අංශක 90යි. පැහැදිලිනේ? මේකට sin දැම්මට පස්සේ sin θ සමානයි 2 බෙදීම 4. මට එතනින් ගන්න පුළුවන් sin θ සමානයි 2 බෙදීම 4. පැහැදිලි θ සමානයි අංශක 30. මොකද වෙන්නේ? Aට සාපේක්ෂව B ගේ චලනය වන තිරසට ආනත කෝණය. Aට සාපේක්ෂව B චලනය වන තිරසට ආනත කෝණය. අපි ඇල්ෆා කියලා ගත්තා. මේ තිරසට ආනත කෝණය. Aට සාපේක්ෂව B ගේ චලිතයේ B ගේ ප්‍රවේගය Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය තිරසට ආනතිය ඇල්ෆා. එතකොට ඇල්ෆා කියන කෙනා 30ට වඩා වැඩි නම් B කියන කෙනා සේෆ්. B අවුලක් නැහැ. මොකෝ? එතකොට මේ ඇන්ගල් එක මෙහෙට වෙනවා. ප්‍රශ්නයක් නැතුව යනවා. ඇල්ෆා කියන කෙනා 30ට වඩා අඩු වුණොත් B කියන කෙනා සේෆ් නැහැ. අන්සේෆ්. එතකොට දැන් අපිට මෙතන ලැබිච්ච ඇල්ෆාගේ අගය පැහැදිලිවම ඇල්ෆා කියන කෙනා විශාලයිනේ 45ට වඩා. මේ ඇල්ෆා කියන කෙනා විශාලයිනේ 45ට වඩා. ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මේක සුළු කරලා ඇල්ෆාගේ අගය ගන්න පුළුවන්. හැබැයි මම එච්චර දෙයකට යන්නේ නැහැ. ඇල්ෆා මෙතනින් එනවා එකට වඩා වැඩි නම් tan ඇල්ෆා 45ට වැඩි. ඉතින් ඇල්ෆා 45ට වැඩි කියලා කියන්නේ අපිට එතනින් කියන්න පුළුවන් මේක 30යි මේක 45ට වඩා වැඩි. එම නිසා ඇල්ෆා කියන කෙනා විශාල වෙනවා 30ට වඩා. එතකොට ගෑවි නොගෑවි යන්න කියන්නේ Aට සාපේක්ෂව B ගෑවි නොගෑවි යන්නත් මෙතන තියෙන්න ඕනේ කෝණය අංශක 30යි. හැබැයි ඇත්තටම B ගේ මෙතන තියෙන කෝණය අංශක 45ටත් වඩා වැඩි කෙනෙක්. ඉතින් එහෙනම් පැහැදිලි B කවදාවත් මෙයාගේ ප්‍රහාරක පරාසය තුලට එන්නේ නැහැ. Aට සාපේක්ෂව B කවදාවත් A ගේ ප්‍රහාරක පරාසය තුලට එන්නේ නැහැ. ඒ කියන්නේ B කියන කෙනා ආරක්ෂිතයි. B කියන කෙනා ආරක්ෂිතයි. ප්‍රශ්නයක් නැහැ. ගාන බලා ගන්න සාපේක්ෂ ප්‍රවේගය හොඳ ගානක්. ඊළඟ ගානේ කියනවා ආනත ප්‍රක්ෂිප්තයකට කියන්නේ ඇන්ගල් එකට යන ප්‍රක්ෂිප්තයකට ගත හැකි උපරිම තිරස්පාරාසය ගන්න බලමු. උපරිම තිරස්පාරාසය ලැබෙන ප්‍රක්ෂේපණ කෝණය මොකක්ද කියලා අහනවා. උපරිම තිරස්පාරාසයක් ලැබෙන්න නම් කොච්චර ප්‍රක්ෂේපණ කෝණයකින් එයාව ප්‍රක්ෂේපණය කරන්න ඕනද කියලා අහනවා. සාධාරණ අවස්ථාවක් හිතමු. මම හිතනවා u කියලා ප්‍රවේගයකින් තිරසට θ ආනතට වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රක්ෂේපණය සඳහා දැන් අපෙන් අහන්නේ තිරස්පරාසය උපරිම වෙන්න. තිරස්පරාසය උපරිම වෙන්න. මට තිරස්පරාසය ලියන්න පුළුවන් මේ දිශාවට s සමානයි ut දාලා
තිරස් පරාසය සඳහා ප්‍රකාශන කියන්න පුළුවන්. තිරස් පරාසය සමානයි u cos alpha වැඩි කිරීම සම්පූර්ණ චලිතයටම ගතවන කාලය. සම්පූර්ණ චලිතයටම ගතවන කාලය. සම්පූර්ණ චලිතයටම ගතවන කාලය මට හොයන්න පුළුවන් මෙයාගේ සිරස් ප්‍රක්ෂේපණය සලකලා. ඒ කියන්නේ මෙයාගේ සිරස් චලිතය සලකලා. මෙයාගේ සිරස් චලිතය සලකලා කියන්නේ මෙයා u sin θ ප්‍රමාණයකින් සිරස්ව ප්‍රක්ෂේපණය කළා ආයෙත් යා පල්ලෙහාට මෙනවා. ඇවිල්ලා සිරස්ව යාගේ විස්ථාපනයේ බිඳුවක් කරගන්නවා. මෙතන සහ මෙතන සිරස් විස්ථාපන බැලුවොත් බිඳුවයි. එයි මෙතෙන්ට සාපේක්ෂව මෙයා පොඩ්ඩක් උඩ නෙමෙයි ඉන්නේ. එකම මට්ටමකට වැටෙනවා. එතකොට මං සිරස් චලිතය සලකලා s = ut ධන භාගයක් kt වර්ගය දානවා. එතකොට මම මෙතෙන්දී සලකන්නේ සමස්ත සිරස් චලිතය. එතකොට සිදු කරන මුළු විස්ථාපනය සමස්ත චලිතයේදී බිඳුවයි. උඩට තියෙන ප්‍රවේගය u sin θ. වාරයක් ගතවන මුළු කාලය t. ඊට පස්සේ ත්වරණය. ගුරුත්වජ ත්වරණයනේ තියෙන්නේ. මං ගත්තේ උඩට බලන ඒවා ධන කියලා. හැබැයි ගුරුත්වජ ත්වරණය තියෙන පල්ලෙහාට. එහෙනම් මෙතන තියෙන පදය ඍණ වෙනවා. ඍණ භාගයක් g කැපිටල් T වර්ගය. මෙතන කැපිටල් T කියන කැපිටල් T කියන කැපිලා යනවා. මේ පදේ මේ පැත්තට එනවා. මට එනවා t කියන කෙනා සමානයි 2q sin θ බෙදීම g කියලා. එතන මෙතන ආපු මේ මුළු කාලේ ප්‍රක්ෂේපණය සඳහා ගත වන මුළු කාලය අතෙන්ට ආදේශ කරනවා. එතෙන් ආදේශ කළාම මට එනවා එකකින් r කියන කෙනා සමාන වෙනවා u cos alpha වර්ගයක්. මේක u cos alpha වර්ග මේක 2q sin θ බෙදීම g. සුළු කරොත් එහෙම r කියන කෙනා සමාන වෙනවා u වර්ගය 2ක් sin θ මෙතන θ cos θ බෙදීම g. මම මෙතන මේ දෙක ඉස්සරහට දාන්නේ නැතුව දෙක කියන කෙනා මෙතන තියාගෙන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ගානේ අපිට දීලා තියෙනවා 2ක් sin θ cos θ කියන කෙනාගේ ගුණිතය. ඒ කියන්නේ මෙයාගේ ගුණිතය අපිට ලියන්න පුළුවන් කියලා sin 2යි θ කියලා. sin 2ක් θ කියලා ලියන්න පුළුවන් කියන මේ ගුණිතය. ඉතින් මම මේ ගුණිතය වෙනුවට sin 2යි θ ආදේශ කරනවා. එතකොට මට මේක ලියන්න පුළුවන් r කියන කෙනා සමානයි u වර්ගය sin 2යි θ බෙදීම g. දැන් අපෙන් අහන්නේ r ගේ උපරිම පරාසයනේ. r ට ගන්න පුළුවන් උපරිම දුර ලැබෙන ප්‍රක්ෂේපණ කෝණය. ඉතින් තේරුම් ගන්න sin පදයකට ගන්න පුළුවන් උපරිමගය මොකද්ද? sin පදයකට ගන්න පුළුවන් උපරිමගය 1. එතකොට මෙතන තියෙන sin පදය sin 2ක් θ කියන කෙනා උපරිම වෙද්දී r කියන කෙනාත් උපරිම වෙනවා. ඒ කියන්නේ sin 2යි θ ගන්න පුළුවන් උපරිමගය කීයද? 1. sin 2යි θ සමාන 1 වෙද්දී r කියන කෙනා උපරිම වෙනවා. ඉතින් මේ මොහොතේදී තමයි උපරිම තිරස් පරාසයක් ලැබෙන්නේ. ඉතින් sin 2යි θ 1යි කියලා කියන්නේ මට එතනින් ලියන්න පුළුවන්. 1 කියන්නේ sin 90නේ. 2ක් θ සමානයි 90. පැහැදිලි? θ සමානයි අංශක 45යි. එතකොට ආනත ප්‍රක්ෂිප්තයක් අංශක 45කින් ප්‍රක්ෂේපණය කළාට පස්සේ තමයි උපරිම තිරස් පරාසයක් ලැබෙන්නේ. ගාන ලියන්න. ඊළඟ ගානේ තියෙන්නේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයත් එක්ක සම්බන්ධ වෙච්ච පීඩන කොටස. ඒ කියන්නේ පීඩනයක් ගැන ගාන කොටසකින් වැටේ.
ඒ ගාන බලන්න. ගානේ කොටසක් වෙඩේ ගාන බලන්න. යාන්ත්‍රික විද්‍යාවේ ගාන. ඊළඟ ගානේ තියෙනවා හරස්කඩ වර්ගඵලය A වූ නැසින්නකින්. නැසින්නක් කියන්නේ නොසල් එක. නැසින්නකින් 5ms ඍණ එකක තිරස් ප්‍රවේගයෙන් ජලය පහරක් බිත්තියක් මතට වදින. ජල පහරක් නොසල් එකකින් ඇවිල්ලා 5ms ඍණ එකක ප්‍රවේගයෙන් බිත්තියක වදිනවා. ජලය බිත්තියේ වැඩි පොළා පනින්නේ නැත්තම් පොළා නොපනින. ඒ කියන්නේ වැදිලා බවුන්ස් වෙන්නේ නැහැ. බිත්තිය දිගේ වැදුනට පස්සේ ප්‍රවේගය බිඳුවක් වෙලා පල්ලෙහාට එනවා. නොපනීනම් ජලය මගින් බිත්තිය මත ඇති කරන පීඩනය සොයන්න. ජලය මගින් බිත්තිය මත ඇති කරන පීඩනය සොයන්න. පීඩනය හොයන්න නම් බලය හොයාගත්තා නම් හරි. හරි. අපි මේ ගාන පොඩ්ඩක් බලමු. අපිට කියනවා නොසල් එකක් තියෙනවා. මේ නොසල් එකේ හරස්කඩ වර්ගඵලය අපි ගන්නවා A කියලා. A වූ නැසින්නකින් වතුර පහරක් එනවා. එතනින් එනවා වතුර පහරක්. ඔය වතුර පහර ඇවිල්ලා බිත්තියක කෙලින්ම වදිනවා. බිත්තියක කෙලින්ම වදිනවා. මේ ජල පහරේ ප්‍රවේගය දීලා තියෙනවා 5ms ඍණ 1 කියලා. 5ms ඍණ 1 කියලා. හරි. මේ වතුර පාර A හරස්කඩක් කරහා පහක ප්‍රවේගයෙන් එනවා. ඉතින් එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ ජල පහරේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තප්පරයකදී හරස්කඩක් කරහා ගලන පරිමාව. ඒ කියන්නේ පරිමාව ගැලීමේ ශීඝ්‍රතාවය. තප්පරයකදී ගලන පරිමාව. මේක ලියන්න පුළුවන් වර්ගඵලයේ වැඩි කිරීම ප්‍රවේගය. වර්ගඵලයේ වැඩි කිරීම ප්‍රවේගය. ඊට පස්සේ මම මේ ගාන හදාගෙන යන්න t කාලයක් සලකනවා. යම්කිසි t කාලයක් සලකනවා. එතකොට දැන් මේ ප්‍රවාහ ශීඝ්‍රතාවය වෙන්නේ ඇවිල්ලා බිත්තියට වදින්නේ. මම සලකනවා t කාලයක් තුල බිත්තියෙහි වැදුණු පරිමාව. t කාලයක් තුල බිත්තිය වැදිච්ච පරිමාව මොකද? තප්පරයක තියෙන පරිමාව මේක නම් t කාලයක් තුලදී බිත්තිය වදින පරිමාව AV වාරක් t. AV වාරක් t. මම දැන් ওই t කාලයේදී මේ බිත්තිය වදින පරිමාව අඳින්නම් ඔය වගේ. මේක තමයි t කාලයකදී t කාලයක් පුරාවට බිත්තිය වදින ජල පරිමාව. මේ පරිමාව මෙතන ඉඳන් මෙතෙන්ට ගිහින් වදින්න t කියලා කාලයක් ගත වෙනවා. ඊළඟට මේකට අනුරූප ඒ කියන්නේ t කාලයක් තුල බිත්තියෙහි වැදුණු ස්කන්ධය හොයන්න බැරිද? ස්කන්ධය කියලා කියන්නේ මේක පරිමාව. t කාලයක් තුලදී වදින පරිමාව වැඩි කරන ජලය ඝනත්වය 1000. ඉතින් t කාලයක් තුල බිත්තිය වැදුණු ස්කන්ධය. දැන් මේ ස්කන්ධයට මොකද වෙන්නේ? දැන් අපි බලමු මේ වගේ මේ. ඔය ස්කන්ධය තියෙනවා. ජල ස්කන්ධය තියෙනවා. ඔය ජල ස්කන්ධය v කියලා වේගයකින් ජල ස්කන්ධයේ v කියලා වේගයකින් ගිහිල්ලා බිත්තිය වදිනවා. ජල ස්කන්ධයේ v කියලා වේගයකින් ගිහින් බිත්තිය වැදුනට පස්සේ ජල ස්කන්ධය පොළා වනින්නේ නැතුව බිත්තිය දිගේ පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ ජල ස්කන්ධයේ තිරස් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ජල ස්කන්ධයේ තිරස් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. එතකොට දැන් මේ ජල ස්කන්ධය කොච්චර වෙලාවක් බිත්තිය වැදිලා තියෙනවද? t කාලයක් බිත්තිය වැදිලා තියෙනවා. ජල ස්කන්ධයේ t කාලයක් පුරාවට බිත්තිය වැදිලා තියෙනවා. ඔය t කාලය පුරාවට මෙතනදී ජල ස්කන්ධයට ගම්මිතාවයක් තියෙනවා තිරස්ව. මෙතනදී ගම්මිතාවය බිඳුවක් වෙලා තියෙනවා. t කාලය පුරාවට මේ තියෙන ජල ස්කන්ධයේ ගම්මිතාවය වෙනස් වෙලා තියෙනවා. ගම්මිතාවය වෙනස් වෙනවා නම් පැහැදිලි මේ ජල කඳ මත බිත්තිය මගින් බලයක් ඇති කරලා තියෙනවා. එතකොට මේ බිත්තිය මගින් ජල කඳ මත ඇති කරපු බලය මට ලියන්න පුළුවන්. බිත්තිය මගින් ජල කඳ මත ඇති කළ බලය කියන කෙනා ලියන්න පුළුවන් ගම්ම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය.
මං සලකනවා අර දිශාව ධන කියලා. අර දිශාවට තියෙන පසුගම්‍යතාවයේ බිඳුවයි මොකද හේතුව ප්‍රවේගයේ බිඳුවක් නිසා අඩු වෙනවා ඒ දිශාවට තිබ්බ පෙරගම්‍යතාවය. ගම්‍යතාව වෙනසක් ගන්නකොට පසුගම්‍යතාවයෙන් පෙරගම්‍යතාවය අඩු කරනවා. එතකොට පසුගම්‍යතාවයේ බිඳුවයි අඩු කරනවා පෙරගම්‍යතාවය. පෙරගම්‍යතාවය කියලා කියන්නේ MV. MV මේ දිශාවට. දැන් මේ ස්කන්ධේ කොච්චර වෙලාවක් ගැටිලා තිබ්බද පිටි? මේ ස්කන්ධය T කාලයක් පුරාවට යනවනේ. එහෙනම් T කාලයක් පුරාවට මේ රතු පාට ස්කන්ධය ගැටිලා තියෙනවා. එතකොට මේ ගම්‍යතාව වෙනස් වෙන ගත වෙච්ච කාලය T. ගම්‍යතාව වෙනස් වෙන ගත වෙච්ච කාලය T. දැන් මෙතන M කියලා කියන්නේ මොකද්ද? M කියලා කියන්නේ මෙතන T කාලයකදී බිත්තිය වදින ජල ස්කන්ධය. T කාලයකදී බිත්තිය වදින ජල ස්කන්ධය මට ලියන්න පුළුවන් මේ විදිහට නේ. සමානයි M වෙනුවට ඍණ AV T රෝ වැඩි කිරීම මෙතන ප්‍රවේගය V. දිශාව මෙහෙට බෙදීම T. අර පැත්තට තියෙන දෛශිකය ඍණ කියලා අවිල්ල තියෙනවා. ඉතින් ඒ පැත්තට දෛශිකය ඍණ නම් මට මේ බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. බලය සමානයි. ඒ කියන්නේ බිත්තිය මගින් ජල කඳ මත දෙන බලය සමානයි මේ දිශාවට ධන මෙන්න මේ T කැපිලා යනවා. මොකද දෙන්නේ? AV වර්ගය රෝ. AV වර්ගය රෝ. එතකොට දැන් මේ තියෙන මේ ඇත්ත නෙමෙයි. මෙහෙට යන කෙනෙක්ගේ ගම්‍යතාවයේ බිඳුවක් කරන්න නම් මෙහෙට යන කෙනෙක්ගේ ගම්‍යතාවයේ බිඳුවක් කරන්න නම් බිත්තියට සිද්ධ වෙනවා මෙහෙට F කියලා බලයක් දෙන්න. බිත්තියට සිද්ධ වෙනවා මෙහෙට F කියලා බලයක් දෙන්න. දැන් මේ ගාන යන්නේ බලයද? නෑනේ. ගාන යන්නේ ජල කඳ විසින් බිත්තිය මත ඇති කරන පීඩනය. ඉතින් ජල කඳ විසින් බිත්තිය මත පීඩනයක් ඇති කරනවා නම් ජල කඳ විසින් බිත්තිය මතට බලයක් දීලා තියෙන්න ඕනේ. තේරුම් ගන්න. බිත්තිය මගින් ජල කඳට බලයක් දුන්නා කියන්නේ බිත්තිය මගින් ජල කඳට බලයක් දුන්නා කියලා කියන්නේ අනිවාර්යෙන් බල ප්‍රතික්‍රියා. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ජලය විසින් බිත්තිය මතට දෙන්න ඕනේ. ජලය විසින් බිත්තිය මතට දෙන්න ඕනේ. එතකොට මේ ගණනය කරපු බලයට සමාන බලයක් මේ ජල කඳ විසින් බිත්තිය මතට දෙනවා. සමාන බලයක් ජල කඳ විසින් බිත්තිය මතට දෙනවා. දැන් මේ බලය කොච්චර වර්ගඵලයක් පුරාවටද දෙන්නේ? ජල කඳ සිලින්ඩරාකාරව නෙමෙයි. ජල කඳ එන්නේ ඒ වර්ගඵලයක් තුලින්. එතකොට මේ ජල කඳ මෙතන ගැටෙන්නේ ඒ වර්ගඵලයක. ඉතින් එහෙනම් මෙතනට ලබා දෙන පීඩනය ගන්න කොහොමද? ලබා දෙන පීඩනය සමානයි ජල කඳ විසින් බිත්තිය මත ඇති කරන බලය F. ඒ කියන්නේ බිත්තිය මගින් ඇති කරන බලයම තමයි ජල කඳ විසිනුත් බිත්තිය මත ඇති කරන්නේ. F බෙදීම වර්ගඵලය A. F ට මම මේ ආදේශය දෙනවා මොකක්ද? AV වර්ගය රෝ බෙදනවා A ගෙන් පැහැදිලි වර්ගඵලය කැපිලා යනවා. දැන් අපි ආදේශ කරමු වගේ. ප්‍රවේගය කියන්නේ 5යි 5 වර්ගය කියන්නේ 25යි. වැඩි කිරීම ජලයේ ඝනත්වය 1000යි. අවසාන ප්‍රතිඵලය ජල කඳ විසින් බිත්තිය මත ඇති කරන පීඩනය සමාන වෙනවා 25 වැඩි කිරීම 10 3. 25 වැඩි කිරීම 10 3යි. පීඩනයේ ඒකක ඕන්න ලියන්න පුළුවන් වර්ග මීටර නිව්ටන් නැත්නම් පැස්කල්. අවසාන ප්‍රතිඵලය. මේක ලියන්න. හරි ඊළඟ ගානේ තියෙනවා මේ ඔයගලන්ට ගාන පැත්තෙන් පේනවා ඇති දිගහැල්ලා අනතිය අංශක 45ක ඉනිමගක එක් කෙළවරක් රළු පොළවක් මතද අනෙක් කෙළවර සුමට බිත්තියක් මතද ස්පර්ශ වෙමින් පවතී. ඒ ස්කන්ධය මෙන් දෙගුණයක ස්කන්ධයක් සහිත මිනිසෙක්ට ඉනිමගේ නොලිස්සන ලෙස ඉනිමගේ කොපමණ දුරක් යන්න පුළුවන්ද කියලා. ඉතින් කියනවා ඉනිමගක් තියෙනවා අංශක 45කින් ඉනිමග තියෙනවා රළු පොළවක සහ සුමට බිත්තියක. ඉනිමගේ ස්කන්ධය මං ගන්නවා mg කියලා. හරියට මැද්දෙන් දී. අපිට දෙල් තියෙනවා ඉනිමගේ දිග l. ඉනිමගේ දිග l. මේ දිග දීලා තියෙනවා l. මං හිතනවා මෙයාගේ ස්කන්ධය වගේ දෙගුණයක ස්කන්ධයක් සහිත මිනිහට මේ ඉනිමග දිගේ යන්න පුළුවන් කියලා සිම්පල් l දුරක්. සිම්පල් l දුරක් ගියාට පස්සේ උගේ පල්ලෙහාට 2ක් mg.
එතකොට එයාට යන්න පුළුවන් උපරිම දුර ගියාට පස්සේ මෙන්න මෙතනින් දෙන ඝර්ෂණ බලය සීමාකාරී ස්ථිතික අවස්ථාවට එනවා. ඒ කියන්නේ දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය බවට පත් වෙනවා. මෙතනින් උඩට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R1 නම් මෙතනින් තියෙන ඝර්ෂණ බලය F1 නම් F1 සමානයි mu R1 වෙනවා. ඒ කියන්නේ ස්ථිතික අවස්ථාවට ඇවිල්ලා තියෙනවා මේ මනුස්සයා යන්න පුළුවන් උපරිම උසට ගියාට පස්සේ. ඊළඟට මෙතනින් මේ දිශාවට තියෙන R2 කියලා ඝර්ෂණ බලයක්. හරි. දැන් මේ පද්ධතිය සිරස් බල සමතුලිතය සැලකනවා. සිරස් බල සමතුලිතය. මේ පද්ධතියට සිරස්ව දෙන එකම බලය R1 විතරයි. R1 කියන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි දෙන එකම සපෝට් එක සිරස්ව. R1 කින් බැලන්ස් කරන්න ඕනේ 2ක් mg සහ mg කියන දෙන්නම. ඒතර R1 කියන කෙනා සමාන වෙනවා 3ක් mg ට. 3ක් mg ට. ඊළඟට තිරස් බල ගත්තොත් එහෙම පද්ධතිය තිරස් බල ගත්තොත් එහෙම මේ බලය සමාන වෙන්න ඕනේ මේ R2 ට. එතකොට R2 කියන කෙනා සමාන වෙන්න ඕනේ F1 ට. ඒ කියන්නේ mu R1 ට. mu R1 ට. ඕක ගන්න පුළුවන්. දැන් මගේ ඉලක්කය සිම්පල් L ගන්න එකනේ. සිම්පල් L ගන්න එක මගේ ඉලක්කය නිසා මම ගන්නවා මේ පොයින්ට් එක A කියලා. මේ පොයින්ට් එක B කියලා. මම A වටා ගුණ සලකනවා. A වටා ගුණ සලකනවා. A වටා ගුණ සලකනකොට මේ හැම කෝණයක්ම අංශක 45. හැමෝම අංශක 45. සෑහෙනම සරලයි ගන්න හදාගෙන යද්දී. මිනිසා විසින් නැති කරන ගූර්ණය ධන ඉනිමගේ බර විසින් නැති කරන ගූර්ණය. ඒ දෙන්නා බැලන්ස් කරන්න ඉන්නේ මෙන්න මේ ගූර්ණය. මේ ගූර්ණය. එතකොට මේ දිශාවට මම මේ දිශාවේ ගූර්ණ ධන කියලා සලකනවා. එතකොට R2 ගෙන් ඇති කරන ගූර්ණය ධන R2 වාරයක් ඉනිමගේ දිග L වාරයක් sin 45. මොකෝ මේක 45 sin 45. ඍණ මනුස්සයා විසින් ඇති කරන ගූර්ණය. 2ක් mg ඒකත් sin 45ම දාන්න පුළුවන්. වාරයක් දිග L. ඍණ ඉනිමගේ බර විසින් ඇති කරන ගූර්ණය. ඉනිමගේ බර විසින් ඇති කරන ගූර්ණය ලියන්න පුළුවන් mg sin 45. ඒ ඉඳන් ඉනිමගේ මැද්දට තියෙන දුර කැපිටල් L බෙදීම 2යි. සම්පූර්ණ පද්ධතිය නිශ්චලතාවයේ තියෙන නිසා සම්ප්‍රයුක්ත ගූර්ණය බිඳුවක් වෙනවා. සම්ප්‍රයුක්ත ගූර්ණය බිඳුවක් වෙනවා. R2 කියන කෙනාට මම මෙතනින් ආදේශයක් දෙනවා mu වාරයක් R1 කියලා. mu කියලා කියන්නේ අපිට දීලා තියෙනවා මේකේ අගයක් 7 බෙදීම 12යි. 7 බෙදීම 12යි. R1 කියලා කියන්නේ 3ක් mg. R1 කියන්නේ 3ක් mg. එතනින් මට R2 සඳහා ආදේශයක් දෙන්න පුළුවන් R2 සමානයි 7 වාරයක් 3 බෙදීම 12 mg වාරයක් L. ඊට පස්සේ ඍණ මෙතන 2ක් mg sin 45. දැන් මේ sin 45 කපලා දාන්න පුළුවන්. මේක කපලා දාන්න පුළුවන්. එතකොට මෙතනත් නැහැ. මෙතන එක ලියන්න ඕනෙත් නැහැ. mg වාරයක් L ඍණ mg capital L බෙදීම 2 සමානයි බිඳුවයි. mg capital L බෙදීම 2 සමානයි බිඳුවයි. මේ තුනට මේ 12 කැපිලා යටට 4ක් ඉතුරු වෙනවා. මගේ ඉලක්කය සිම්පල් L ගන්න එක. මේ හැමතැනම mg දෙන්න. මම මේ mg කපලා දානවා. මම මේ සිම්පල් L අර පැත්තට ගෙනියනවා. 2ක් සිම්පල් L තියෙන්නේ. 2ක් සිම්පල් L මේ පැත්තට ගෙනිච්චා. මේ පැත්ත ඉතුරු වෙනවා 7යි L බෙදීම 4. 7යි L බෙදීම 4. ඍණ මෙතන L බෙදීම 2. L බෙදීම 2. එතකොට පොදු හරයක් ගත්තට පස්සේ 4 කියලා. පොදු හරයක් ගත්තට පස්සේ 4 කියලා මට ලියන්න පුළුවන්. මේක දෙකකින් වැඩි කරනවා. මේක දෙකකින් වැඩි වෙනවා. 7න් 2ක් ගියාට පස්සේ 5ක් L බෙදීම 4 සමානයි 2ක්. සිම්පල් L. දැන් අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ සිම්පල් L. දැන් මෙතන සිම්පල් L උක්ත කරගත්තට පස්සේ මට සිම්පල් L ලියන්න පුළුවන්. සිම්පල් L සමානයි මේ දෙක පල්ලෙහාට යනවා. 5ක් කැපිටල් L බෙදීම 5ක් කැපිටල් L බෙදීම 8. එතකොට මේ මිනිස්සයාට ඉනිමග දිගේ ඉනිමග නොලිස්සන විදිහට 5ක් L බෙදීම 8ක දුරක් යන්න පුළුවන්. ඒක තමයි මේ ගන්න. ඊට ඊළඟ ගන්න.
ඊළඟ ගාන තියෙන්නේ භ්‍රමණ චලිතයත් එක්ක තියෙන ගානක්. අපිට කියනවා රූපේ දැක්වෙන A කියලා රෝදයක අරය සෙන්ටිමීටර් 10යි B කියන රෝදයේ අරය සෙන්ටිමීටර් 30යි. ඒ රෝදේ නිශ්චලතාවයෙන් භ්‍රමණය වෙන්න ආරම්භ කරනවලු දෙකක් රැඩ් S ඍණ දෙක. ඒ කියන්නේ තප්පර වර්ගයට රේඩියන දෙකක ත්වරණයකින් භ්‍රමණය වේ නම් B රෝදය B කියන අනිත් රෝදය 180 බෙදීම 5 rpm ශීඝ්‍රතාවයක් ලබා ගැනීමට කොපමණ කාලයක් ගත වේද? මෙහෙම එකක් තියෙනවා. පටිය නොලිස්සන බව උපකල්පනය කරන්න. මේක තියෙන්නේ. A කියලා කෙනෙක් ඉන්නවා. A ට වඩා විශාල B කියලා කෙනෙක් ඉන්නවා. A ගේ අරය සෙන්ටිමීටර් 10යි B ගේ අරය සෙන්ටිමීටර් 30යි. මේ දෙන්නම නොලිස්සන පටියකින් සම්බන්ධ කරලා තියෙනවා. පටිය ලිස්සන්නේ නැහැ. නිශ්චලතාවෙන් ගමන් අරඹනවා A කියන කෙනා. ඒ කියන්නේ පද්ධතියම නිශ්චලතාවෙන් තමයි භ්‍රමණය වීම ආරම්භ. ඒගේ ත්වරණය දෙකක් රැඩ් S ඍණ එක. අපෙන් අහන්නේ මේ පද්ධතිය නිශ්චලතාවයේ ඉඳන් ගමන් ආරම්භනවා නම් B ගේ ප්‍රවේගය 180 බෙදීම 5 rpm වෙන්න ගත වන කාලය කොච්චරද කියලා. කොච්චර කාලයක් ගත වෙනවද කියලා. දැන් මේ තියෙන්නේ රේඩියන තප්පර වලින් මේ තියෙන්නේ rpm. rpm කියලා කියන්නේ rotates per minutes. එතකොට මේ rpm එකෙන් කියන්නේ මොකක්ද? මිනිත්තු එකකට වට ගන්න. ඒ කියන්නේ මේ අපෙන් අහන්නේ මිනිත්තු එකකට වට 180 බෙදීම 5. මෙන්න මේ අවස්ථාව වෙන කෝණික ප්‍රවේගයෙන් B භ්‍රමණය වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. අපි ඒකට B භ්‍රමණය වෙන කෝණික ත්වරණය හොයන්න ඕනේ. දැන් මේ කෝණික ත්වරණය දීලා තියෙන්නේ A භ්‍රමණය වෙන කෝණික ත්වරණය. හැබැයි අපෙන් අහන්නේ B ගේ චලිතය. B ගේ ප්‍රවේගය මේක වෙන්නේ කොයි වෙලාවෙද කියලා. දැන් මෙතන තියෙන ප්‍රවේගයක් මේ ප්‍රවේගය දක්වලා තියෙන විදිහ වෙනස්නේ. මෙතන කියන්නේ B කියන කෙනා මිනිත්තු එකකදී මෙච්චර වට සංඛ්‍යාවක් ගෙනියනවා. මිනිත්තු එකකදී මෙච්චර වට සංඛ්‍යාවක් ගමන් කරනවා නම් තප්පර 60කදී තමයි ওই වට සංඛ්‍යාව යන්නේ. එහෙනම් එක තප්පරයකදී යන වට ගන්න, එක තප්පරයකදී යන වට ගන්න මේක 60න් බෙදෙනවා 3 බෙදීම 5. තප්පරයකදී යන වට ගන්න කියලා කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ B ගේ සංඛ්‍යාවයි. ඉතින් මට එහෙනම් මේ වෙලාවේ ඔමෙගා හොයන්න පුළුවන්. ඔමෙගා සමානයි 25f සමානයි 25 f වෙනවට 3 බෙදීම 5 පැහැදිලි 6යි රැඩ් S ඍණ 1 6යි රැඩ් S ඍණ 1. එතකොට අපෙන් අහන්නේ B කියන ගෝලය පද්ධතිය මුලින් නිශ්චලතාවයෙන් තමයි ආරම්භ කරන්නේ. B කියන ගෝලයේ ප්‍රවේගය 6ක් රැඩ් S ඍණ 1 වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එතකොට B ගේ ආරම්භක ප්‍රවේගය අපි දන්නවා 0යි අවසාන ප්‍රවේගය අපි දන්නවා මේක. එතකොට කොච්චර කාලයක් ගත වෙනවද කියලා හොයන්න පුළුවන්. මම මේ B කැරගෙන ත්වරණය දන්නවා. B කැරගෙන ත්වරණය මෙතනින් ගන්න පුළුවන්. හරි. මේක ලිස්සන්නේ නැහැ. මේ තියෙන පටිය ලිස්සන්නේ නැහැ. පටිය ලිස්සන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ රෝදය අපි ගත්තොත් එහෙම මේ රෝදයේ දැන් ඉතින් මෙහෙට කරගෙනවා කියලා. මේ රෝදයේ මේ වගේ තැනක තියෙන ස්පර්ශීය ත්වරණය A. ස්පර්ශීය ත්වරණය සමාන වෙන්න ඕනේ මේ තැන තියෙන ස්පර්ශීය ත්වරණයට. ස්පර්ශීය ත්වරණ දෙක සමාන වෙන්න ඕනේ. ඉතින් අපිට මෙතන තියෙන ස්පර්ශීය ත්වරණය ලියන්න පුළුවන් නේ. ස්පර්ශීය ත්වරණය කියලා කියන්නේ කෝණික ත්වරණයේ වාරයක් එයාගේ අරය. එතකොට මේ ස්පර්ශීය ත්වරණය ලියන්න පුළුවන්. ස්පර්ශීය ත්වරණය සමානයි. මෙයාගේ කෝණික ත්වරණය 2 වැඩි කිරීම එයාගේ අරය 10යි. 10 කියන්නේ සෙන්ටිමීටර් මීටර් කළාට පස්සේ 0.1යි. එතකොට මේක තමයි මේ පටිය කැරගෙන ත්වරණය. මේ පටියේ ඕනෙම සාධාරණ ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයට තියෙන ඔය A කියන ත්වරණය. ඕනෙම සාධාරණ ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයට තියෙන්නේ මේ සිම්පල් A කියන ත්වරණය. හරි. අපි හිතමු මෙයා දෙකකින් කැරගෙද්දී මෙයා කැරගෙන ත්වරණය. මෙයා කැරගෙන ත්වරණය ඇල්ෆා කියලා. එයා කැරගෙන ත්වරණය ඇල්ෆා නම් ඒ ඇල්ෆා එතන තියෙන ඇල්ෆා වැඩි කරොත් එයාගේ අරය 0.3 මීටර. අපිට ලැබෙන්න ඕනේ මේ එයාගේ ස්පර්ශීය ත්වරණය. එයාගේ ස්පර්ශීය ත්වරණය සමාන වෙනවා මෙතන තියෙන Aට. මේකට හේතුව තමයි මේ තියෙන පටිය නොලිස්සීම. පටිය නොලිස්සන නිසා හැම තැනකම ඕනෙම වෙලාවක තියෙන ස්පර්ශීය ත්වරණය එකම වෙන්න ඕනේ.
එතකොට මේක සමාන වෙනවා මෙතන ගත්තා ගේට 2 වැඩි කිරීම 0.1ට. එතකොට 0.3 3 මේ පැත්තට යනවා ඇල්ෆා සමාන වෙනවා 2 බෙදීම 3ට. ඇල්ෆා සමාන වෙනවා 2 බෙදීම 3ට. ඉතින් අවසාන ප්‍රවේගය දන්නවා. ආරම්භක ප්‍රවේගය දන්නවා ඔමෙගා නෝට් සමාන 0. අපි දන්නේ නැත්තේ භ්‍රමණය වෙන කෝණය. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය දන්නවා අවසාන ප්‍රවේගය දන්නවා ත්වරණය දන්නවා විස්ථාපනය දන්නේ නැහැ. කාලය ඕන. විස්ථාපනය නැති සමීකරණ. v සමානයි u ධන at. භ්‍රමණ චලිතය නිසා v වෙනුවට ඔමෙගා u වෙනුවට ඔමෙගා නෝට් a වෙනුවට ඇල්ෆා කාලය වෙනුවට t. ඔමෙගා කියන්නේ පසු ප්‍රවේගය 6 ආරම්භක ප්‍රවේගය 0යි ඇල්ෆා කියලා කියන්නේ 2 බෙදීම 3යි වාරක් t. එතකොට 3 මේ පැත්තට එනවා මේක දෙකෙන් බෙදෙනවා. මට එනවා කාලය සමානයි 9 තප්පර. අවසාන ප්‍රතිඵලය. ගාන ලියා ගන්න rpm තප්පරයට රේඩියන් බවට පරිවර්තනය කරලා තියෙනවා මෙතෙන්දී. ඊට පස්සේ මේක වැදගත් දේ තමයි මේක ලිස්සන් නැති නිසා මේ පටියේ හැම තැනකම ස්පර්ශීය ත්වරණය සමාන වෙන්න ඕනේ. ඒ තර්කය මත මම මෙයාගේ ඇල්ෆා හොයා ගන්නවා. ඒ තර්කය මත මම මෙයාගේ ඇල්ෆා හොයාගෙන තමයි ගාන හදාගෙන යන්නේ. බලන්න ගන්න. ඊළඟට තියෙන ඝර්ෂණයත් එක්ක වෘත්ත චලිතයේ තියෙන ගානක්. ඒ ගාන ඕගලන්ට පෙනෙයි. බලන්න මේ ගාන පොඩ්ඩක් කියවලා. ඒ ගානේ අපිට කියනවා අරය මීටර් 40ක් වන වෘත්තාකාර සුමට මාර්ගයක. වෘත්තාකාර සුමට මාර්ගයක. ඝර්ෂණයක් නැති මාර්ගයක් තියෙනවා. සුමට මාර්ගයක තප්පරයට මීටර් 20ක ප්‍රවේගයෙන් වාහනයක් ගමන් කිරීමට නම් මාර්ගයේ තිරසට කොපමණ ආනත විය යුතුද? අරය මීටර් 40යි. ඒ කියන්නේ ඔන්න ඔය වගේ වංගුවක් තියෙනවා. ඔය වංගුවේ වෘත්තාකාරයි. ඕකේ අරය මීටර් 40යි. ඉතින් මේ වංගුවේ වාහනයක් යනවා. මේ වංගුවේ මොකක් හරි වාහනයක් 20 ms ඍණ එකක ප්‍රවේගයෙන් යනවා. ඉතින් වෘත්තාකාර ගමන් මගක කෙනෙක් චලනය වෙනවා නම් වෘත්තාකාර ගමන් මගක කෙනෙක් චලනය වෙනවා නම් අනිවාර්යෙන් එයාට කේන්ද්‍රය දෙසට කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. MB වර්ගයට R කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ පාරක යනකොට පාර තිරස් නම් ඔය කේන්ද්‍ර අභිසාරී බලය දෙන්නේ නේදන්න? මේ තියෙන කේන්ද්‍රය. මේ තියෙන පාර තිරස් නම් වාහනයට ඔය කේන්ද්‍ර අභිසාරී බලය දෙන ඝර්ෂණය. මේට ඇති වෙන ඝර්ෂණය. හැබැයි දැන් අපිට කියනවා මේ තියෙන මාර්ගය සුමටයි කියලා. මේ තියෙන මාර්ගය සුමටයි කියලා. ඉතින් එහෙනම් ඝර්ෂණයක් නැහැනේ. ඉතින් ඝර්ෂණයක් නැති මාර්ගයක් තිරස් වුණොත් එහෙම මේ කාර් එකට එහෙම නැත්නම් මේ වාහනේට කවදාවත් වෘත්තයේ ගමන් කරන්න බෑ. මෙයා මෙන්න මෙහෙට යනවා. අයිස් කෑල්ලක ගමන් කරනවා වගේ. අයිස් උඩ ගමන් කරනවා වගේ යවල ඉස්සනවා. ඉතින් එහෙනම් මේගොල්ලන්ට මේ සුමට මාර්ගයේ සිද්ධ වෙනවා මාර්ගයේ ආනතියක් ඇති කරන්න. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මාර්ගයේ යම්කිසි ආනතියක් ඇති කරන්න. මාර්ගයේ යම්කිසි ආනතියක් ඇති කළොත් එහෙම මේ වාහනයට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවදී මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඔය අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයක් විසින් අපිට අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය ගන්න පුළුවන්. මේ මාර්ගයේ ආනතිය මම ගන්නවා θ කියලා. මාර්ගයේ ආනතිය θ කියලා ගන්නවා. මේ කෝණය θ නම් මේ කෝණය θ වෙනවා. මේ කෝණය θ වෙනවා. ඊට පස්සේ මේක θ මේක 90යි මේක 90 ඍණ θ මේක 90 ඍණ θ පැහැදිලි. මෙහෙම මම උඩ ටිකක් යනොත් එහෙනම් මේක θ වෙනවා. මේක θ වෙනවා. මතක තියාගන්න. දැන් මේ වාහනයේ ස්කන්ධයක් තියෙනවා බරක් තියෙනවා mg සිරස පල්ලයට. ඒ වගේම මෙයාගේ මෙන්න මේ r ගේ තිරස් සංරචකය කියන්නේ මේ කේන්ද්‍රයේ දෙසට තියෙන සංරචකය මෙයාගේ අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය ලබා දෙන්න ඕනේ. කේන්ද්‍ර අභිසාරී බලය ලබා දෙන්න ඕනේ. හරි. මම මුලින්ම සිරසට බල සලකනවා. දැන් මේ වාහනය
සිරසට බැලන්ස් වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ මෙයාගේ බර මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සිරස් සංරක්ෂකයෙන් බැලන්ස් කරලා තියෙන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන කෝණය θ නිසා r cos θ සමාන වෙනවා mg ට. පළවෙනි සමීකරණය. ඊළඟට r sin θ තිරස් දිශාව ගත්තොත් එහෙම r sin θ ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ තිරස් සංරක්ෂකය. අභිලම්බ ප්‍රතික්‍රියාවේ තිරස් සංරක්ෂකය මොකක්ද කරන්න ඕනේ? මෙයාගේ මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය දෙන්න ඕනේ. එතකොට මේ වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය කියලා කියන්නේ mv වර්ගයට r. මේක සමාන වෙනවා mv වර්ගයට r ට. මේක දෙවෙනි සමීකරණය. අභිලම්බ ප්‍රතික්‍රියාව දන්නේ නැහැ. මම කරන්නේ දෙවෙනි එකෙන් පළවෙනි එක බෙදනවා. මම 2 බෙදීම 1. දෙවෙනි එකෙන් පළවෙනි එක බෙදනවා. දෙවෙනි එකෙන් පළවෙනි එක බෙදුවට පස්සේ මට එනවා tan θ සමානයි මේකෙන් මේක බෙදෙනවා. mv වර්ගයට r බෙදීම mg. m ට m කැපිලා යනවා. පැහැදිලි. v වර්ගයට r g කියලා එනවා. අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ θ ගේ අගය. අපෙන් අහන්නේ θ ගේ අගය. බලමු සුළු කරලා. tan θ සමානයි ප්‍රවේගය 20යි. 20 වර්ගය කියන්නේ r 100යි. අරය 40යි. ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි. මොකෝ වෙන්නේ? එකට සමානයි. tan θ 1යි කියලා කියන්නේ θ එකගේ මොකද්ද? අංශක 45යි. ඒ සමානයි අංශක 45. ඒ කියන්නේ මේ මාර්ගය සුමට නම් මේ මාර්ගය තුල වාහනයක් 20 ms ප්‍රවේගයෙන් යන්න නම් සහ මේ මාර්ගයේ වංගුවේ අරය මීටර් 40ක් නම් අනිවාර්යෙන් මේ මාර්ගය අංශක 45ක ආනතියක් දරන්න ඕන. මේ මාර්ගයේ ආනතිය අංශක 45ක් වෙන්න ඕන. ඒක තමයි ගාන. මේක මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඕගලන්ට අපෙන් අහන්න බලන්න. ඊළඟ ගානේ තියෙනවා ද්‍රවමානයක් බිඳුවේ සිට 10 දක්වා ක්‍රමාංකණය කරලා තියෙනවලු. ඒක ඒකාකාරව ක්‍රමාංකණය කරලා තියෙනවා. බිඳුව සිට 10 දක්වා ඒකාකාරව ක්‍රමාංකණය කර ඇත. එය ජලයේ ඇති විට පාඨාංකය 5ද සාපේක්ෂ ඝනත්වය 2ක් වන ද්‍රවයක් තුල ඇති විට පාඨාංකය 10ක්ද පෙන්වයි. ඒ පාඨාංකයේ බිඳුව පෙන්වන්නේ සාපේක්ෂ ඝනත්වය මොකක් වන ද්‍රවයකද කියලා අහනවා. ද්‍රවමානයක සරලම රූපය ඇඳුත් මේ වගේ ද්‍රවමානයක සරලම රූපය ඇඳුත් ඔය වගේ මේකේ බිඳුවේ ඉඳන් 10ට ඒකාකාරව ක්‍රමාංකණය කරලා තියෙනවා. ඉතින් බිඳුවේ ඉඳන් 10ට ඒකාකාරව ක්‍රමාංකණය කරලා තියෙනකොට එක බිඳුව මෙතන තියෙන්න පුළුවන්. 5 10. ඔහොම වෙන්න පුළුවන්. නැත්තම් 10 මෙතන තියෙන්න පුළුවන්. නිකන් ඔහොම හිතන්න. අපිට කියනවා මේක වතුරට දැම්මම පහ කියන එකත් එක්කලු සමපාත වෙන්නේ. ඒ කියන්නේ වතුරට දැම්මම ඝනත්වය ρ මම දන්නවා වතුරේ ඝනත්වය ρ w. ρ w ට දැම්මම පහ. ඊට පස්සේ සාපේක්ෂ ඝනත්වය දෙකක් වන ද්‍රවයකට දැම්මම සාපේක්ෂ ඝනත්වය දෙකක් කියලා කියන්නේ වතුරේ ඝනත්වයට වඩා වැඩි කෙනෙක්. වතුරේ ඝනත්වයට වඩා වැඩි කෙනෙක්ට ද්‍රවමානය දැම්මම පස්සේ වතුරේදී ගිලිලා තියෙන ප්‍රමාණයට වඩා ඒක තව උඩට එනවා. එතකොට ඒක තව උඩට ආවට පස්සේ පෙන්නන පාඨාංකය 10ක්. ඉතින් මේක තව උඩට ආවට පස්සේ ද්‍රව මට්ටමත් එක්ක සමපාත වෙලා 10 පෙන්වන්න නම් 10 කියන එක නම් මෙතන තියෙනවා. 10 කියන එක නම් මෙතන තියෙනවා. එහෙනම් මේක ක්‍රමාංකණය කරලා තියෙන්න ඕනේ මෙන්න මේ වම් පැත්තේ තියෙන විදියට. වම් පැත්තේ තියෙන විදියට. හරි. මුලින් කියනවා වතුරේ දැම්මම දීපු පාඨාංකය 5යි. මම ගන්නවා මේ 10 කියන ලකුණට පල්ලෙහෙන් තියෙන පරිමාව v. ඔයගොල්ලෝ දන්නවා ද්‍රවමානයක හරස්කඩ වර්ගඵලය ඒකාකාරයි. මේ මිනුම් තියෙන කොටසේ හරස්කඩ වර්ගඵලය ඒකාකාරයි. ඔව් ඒ. මම ගන්නවා වතුරේ තියෙන වෙලාව. වතුරේ තියෙන වෙලාව මොකද වෙලා තියෙන්නේ? පාඨාංකය 5 කියන තැන වතුර තියෙනවා. පාඨාංකය 10 කියන තැන පරිමාව v. මේක v. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? ද්‍රවමානයේ බර බැලන්ස් වෙනවා උඩුකුරු තෙරපුම. ද්‍රවමානයේ බර මන් ලියනවා mg. සමානයි උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම කියලා කියන්නේ v rho g. මෙයාගේ v කියන්නේ ගිලුණු පරිමාව. ගිලුණු පරිමාව කියන්නේ මේක නෙමෙයි.
ඔය සම්පූර්ණ එක්කෙනානේ. මෙතන තියෙන කොටස් වල උස 5යි. කොටස් වල උස 5යි. හරස්කඩ වර්ගඵලය මම ගන්නවා a කියලා. එතකොට මෙතන පරිමාව 5 වාරයක් a. මෙතන පරිමාව v. එතකොට ගිලුණු මුළු පරිමාව මට ලියන්න පුළුවන් v ධන 5ක් a කියලා. මෙතන ගිලුණු පරිමාව. වාරයක් ජලයේ ඝනත්වය ρ w g. දැන් මොකක්ද දෙන්නේ? මට මේකේ g ට g කපල දාන්න පුළුවන්. මට එනවා m සමානයි v ධන 5ක් a වාරයක් ρ w. ඊළඟට මොකද කියන්නේ? සාපේක්ෂ ඝනත්වය දෙකක් වන ද්‍රවයක ගිල්ලුවට පස්සේ පාඨාංකය 10ක් වුණාලු. ඒ කියන්නේ සාපේක්ෂ ඝනත්වය දෙකක් වන ද්‍රවයක ගිල්ලනවා. එතකොට මේක 10 දී. එතකොට මේක 10 දී. අපි දන්නවා මේ 10 සලකුණ වෙනකම් පරිමාව අපි අරන් තියෙනවා v කියලා. මේ පරිමාව අපි අරන් තියෙනවා v කියලා. හැබැයි දැන් මෙයාගේ සාපේක්ෂ ඝනත්වය දෙකයි. කියන්නේ මේ තරලයේ ඝනත්වය මොකක්ද කියන්නේ? මේ තරලයේ ඝනත්වය. මේ තරලයේ ඝනත්වය දෙකක් ρ w. ජලයේ ඝනත්වය වගේ දෙගුණයක්. එතකොට දැන් මේකෙදිත් මෙයාගේ බර බැලන්ස් වෙලා තියෙන ඕනේ උඩුකුරු තෙරපුමෙන් මට ලියන්න පුළුවන් මේක බර සමානයි උඩුකුරු තෙරපුම. ගිලුණු පරිමාව. මෙතන නම් ගිල්ල තියෙන පරිමාව v විතරයි. v. වාරයක් තරලයේ ඝනත්වය දෙකක් ρ w. වාරයක් g. මේකේ g ට g කැපිලා නම් මට එන m සමානයි. m සමානයි දෙකක් v ρ w. m සමානයි දෙකක් v ρ w. එතකොට මට ඕන නම් මෙතන මේ තියෙන ප්‍රකාශනයේ ස්කන්ධය v සහ ρ w වශයෙන් තියෙනවා. මෙතන v ρ w පදයක් එනවා. මට මේ සමීකරණ දෙක පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. මට පුළුවන් මේක මම සුළු කළාට පස්සේ මට එනවා දැන් මම මේක 1 කියලා දාන්නම්. මේක 2 කියලා දාන්නම්. 1 කියන කෙනා මට පොඩ්ඩක් සුළු කළාම එනවා m සමානයි v ρ w ධන 5ක් a ρ w. a ρ w. දැන් හිතන්න මට කාව හරි නැති කරගන්න ඕනේ කියලා. මට මෙතනින් කාව හරි නැති කරගන්න ඕනේ. මං හිතනවා ස්කන්ධය මම නැති කරගන්නවා. මේ තියෙන ස්කන්ධය මම නැති කරගන්නවා. මේක සමානයි මේක කියලා ගන්නවා. එතකොට මට මේ ස්කන්ධය වෙනුවට ලියන්න පුළුවන් මෙතනින් දෙකෙන් දෙකක් v ρ w දෙකක් v ρ w. එතකොට මේ v ρ w මේ පැත්තට ඇවිල්ලා කැපිලා යනවා ρ w ට ρ w කැපිලා යනවා. එතකොට මට එනවා v කියන කෙනා සමානයි 5ක් k. v කියන කෙනා සමානයි 5ක් k. මේ තියෙන්නේ මගේ තුන්වෙනි සමීකරණය. මේ තියෙන්නේ මගේ තුන්වෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය. m කියන කෙනා දන්නවා v ඇසුරෙන් a කියන කෙනා දන්නවා v ඇසුරෙන්. ඊට පස්සේ අපෙන් අහනවා මේ ද්‍රවමානය ගිලුණට පස්සේ එයාගේ බිඳුව ලකුණත් එක්ක සමපාද වෙන ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය මොකක්ද? එහෙම නැත්නම් ඝනත්වය මොකක්ද? සාපේක්ෂ ඝනත්වය හරි. එතකොට දැන් මේ අවස්ථාවේදී මේක ගිල්ල තියෙනවා. එයාගේ බිඳුව කියන ලකුණටම එනකම්. එයාගේ 10 කියන ලකුණට එනකම් පරිමාව අපි දන්නවා v. 10 කියන ලකුණට එනකම් පරිමාව අපි දන්නවා v. දැන් ගිල්ල තියෙනවා මෙතෙන්ට එනකම්. මෙතෙන් නම් ගිල්ල තියෙනවා. එතකොට මේ මොහොතේ මොකද වෙලා තියෙන්නේ? මේ මොහොතේ බර සමාන වෙලා තියෙනවා මෙයාගේ උඩුකුරු තෙරපුමට. දැන් මේ තරලේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මම දානවා x කියලා. සාපේක්ෂ ඝනත්වය මම දානවා x කියලා. සාපේක්ෂ ඝනත්වය x නම් තරලයේ ඝනත්වය මට ලියන්න පුළුවන් x වාරයක් ρ w. තරලයේ ඝනත්වය මට ලියන්න පුළුවන් x වාරයක් ρ w. දැන් මේකේ මොකද උනේ? සාපේක්ෂ ඝනත්වය දෙකක් වුණා. තරලයේ ඝනත්වය දෙකක් ρ w වුණා. ඉතින් මෙයාගේ සාපේක්ෂ ඝනත්වය x නම් තරලයේ ඝනත්වය x වාරයක් ρ w. ඉතින් මෙයාටත් මම බර සමාන කරන උඩුකුරු තෙරපුමට. මට ලියන්න පුළුවන් බර mg සමානයි උඩුකුරු තෙරපුම. v තියෙනවා. ඊට පස්සේ මෙතන කොටස් 10ක් තියෙනවා. මෙතන කොටස් 10ක් තියෙනවා වර්ගඵලයේ a. එතකොට v ධන 10ක්. ඔක තමයි ගිලිච්ච පරිමාව. වැඩි කිරීම තරලයේ ඝනත්වය x වාරයක් ρ w වාරයක් g. මොකද වෙන්නේ? ස්කන්ධයට ගුරුත්වජ ත්වරණය කැපෙනවා. ඒගොල්ලෝ කැපෙනවා. ඊට පස්සේ මම දෙකෙන් ආදේශයක් දෙනවා m වෙනුවට. දෙකෙන් m වෙනුවට ආදේශයක් දෙනවා. ඊළඟට තුනෙන් a වෙනුවට ආදේශයක් දෙනවා. තුනෙන් a වෙනුවට ආදේශයක් දෙනවා. මම ඒක වෙන වෙනම කරගෙන යන්නම්. මම මුලින්ම දෙකෙන් දෙනවා ආදේශයක් m වෙනුවට. එතකොට මට m කියන කෙනා වෙනුවට ලියන්න පුළුවන් දෙකක් v ρ w සමානයි. මෙතන
v ධන 10ක් a x rho w x rho w. දැන් මට ඕන ඔගේ rho w ට rho w කපලා දාන්න පුළුවන්. මෙයාට මෙයා කපලා දාන්න පුළුවන්. ඊළඟට මම ආදේශයක් දෙනවා 3න් මේ 3න් ආදේශයක් දෙනවා 3න්. මේ 5ක් a සමානයි නම් v ට 5ක් a සමානයි නම් v ට 10ක් a සමාන වෙනවා 2ක් v ට. එතකොට මම එතෙන්දී ආදේශය දුන්නට පස්සේ මට ඒක ලියන්න පුළුවන්. මෙතන තියෙන 2ක් v සමානයි v ධන 10ක් a සමාන වෙනවා 2ක් v ට. මොකෝ 5ක් a v නම් 10ක් a 2ක් v. වරක් x. මොකද වෙන්නේ? 2ක් v කියන කෙනා සමාන වෙනවා 3ක් v ට. 3ක් v වරක් x ට v ට v කැපෙනවා. මට අවසාන ප්‍රතිඵලයේ විදිහට එනවා. v ට v කැපෙනවා. මට අවසාන ප්‍රතිඵලයේ විදිහට එනවා x සමානයි 2 බෙදීම 3යි. සාපේක්ෂ ඝනත්වය. එතකොට මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය ගාන හදාගන්න. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. හරි. ඊළඟට තියෙන්නේ දෝලන ගානක්. හරි. ඊළඟ ගානේ තියෙනවා එක එකක දෝලන කාලය තප්පර 8 බැගින් වූ දිග අවලම්බ දෙකක් එක ළඟින් තබා කුඩා කෝණයකින් විස්ථාපනය කර. අවලම්බ දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ආවර්ත කාලය 8යි. ඒගොල්ලෝ පොඩි කෝණයකින් විස්ථාපනය කරලා අතාරිනවා. අතාරින්නේ එක්කෙනෙක් නිදහස් කරලා තප්පරයකට පස්සේ තමයි අනිත් කෙනාව නිදහස් කරන්නේ. තප්පරයකට පසු අනෙක නිදහස් කරන ලදී. ඒවා එකිනෙකින් බාධාවක් නොමැතිව නිදහසේ දෝලණය වේ නම් එම දෝලන දෙක අතර කලා කෝණය මොකක්ද කියලා අහනවා. එම දෝලන දෙක අතර කලා කෝණය මොකක්ද කියලා අහනවා. සරල ගණනක්. පොඩි ගණනක්. අවලම්බ දෙකක් තියෙනවා. දෙකේම ආවර්ත කාලය 8යි. දැන් මේ සරල අවලම්බ දෝලණය වෙන්නේ සරල අනුවර්තීය චලිතයකනේ. අපිට ඕනෙම සරල අනුවර්තීය චලිතයකට අනුරූප වෘත්ත චලිතයක් නිර්මාණය කරන්න පුළුවන්. වෘත්ත චලිතයක් අඳින්න පුළුවන්. මෙයාව t සමානයි බිඳුවේදී යවන්න පටන් ගත්තා නම් මෙයාව දෝලණය කරන්න පටන් ගන්න t සමානයි 1ේදී. මම අඳිනවා මේ චලිතයට අනුරූප වෙන වෘත්ත. මෙයාගේ චලිතයට අනුරූප වෙන වෘත්ත. t සමානයි බිඳුවේදී දැන් මෙයා මේ යම්කිසි විස්ථාපනයක ඉඳන්නේ උදාහරණයක්. මේ වගේ විස්ථාපනයක ඉඳන්නේ උදාහරණයක්. එතකොට මෙයාට අනුරූප වෘත්ත චලිතය. යෙදෙන අංශය උතනින් t සමානයි බිඳුවේදී. මෙයාව මොනවත් කරන්නේ නැහැ. ඊළඟට t සමානයි 1ක් වුණාම දැන් මේ තියෙන t සමානයි බිඳුවේදී. t සමානයි 1ක් වෙද්දි මොකෝ වෙන්නේ? මෙයාට අනුරූප මේ වෘත්ත චලිතයේ යෙදෙන කෙනා ඔමෙග කෝණික ප්‍රවේගයෙන් යන්නේ. යම් කිසි කෝණයක් ගිහින් මම ගන්නවා θ. එතකොට t සමානයි 1ේදී මෙයා යම් කිසි චලිතයක් කළා. මෙයාට අනුරූප වෘත්ත චලිතයේ යෙදෙන අංශුව. මෙයාගේ සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන අංශුව තමයි මේ. එතකොට තප්පර 1ේදී මෙයා θ කෝණයක් ගියාට මෙයා තප්පර 1ේදී ඉන්නේ මුල් පිහිටු. එයා තප්පර 1ේදී ඉන්නේ මුල් පිහිටු. ඉතින් ඊට පස්සේ තප්පර 1කින් පස්සේ මෙයා භ්‍රමණය වෙන්නේ ඔමෙගා කෝණික ප්‍රවේගයෙන්මයි. ඉතින් මේ දෙන්න අතර තියෙන කෝණ වෙනස. ඒක තමයි කලා කෝණය කියලා හන්නේ. ඔතන තියෙන කලා කෝණ වෙනස. එතකොට මේ දෙක අතර තියෙන කෝණ වෙනස θ වෙනවා. මේ දෙක අතර තියෙන කෝණ වෙනස θ වෙනවා. එතකොට අපෙන් මෙතෙන්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ θ.
තීට ගන්න කලින් අපිට ඔමෙගා ගන්න පුළුවන්. අපි දන්නවා ඔමෙගා සමානයි 2 යට t. පැහැදිලි? 2 බෙදීම 8 සමානයි 5 බෙදීම 4. ඉතින් මේ වස්තුව ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරනවා මට ලියන්න පුළුවන් තීට සමානයි. මෙයාට ලියන්න පුළුවන් තීට සමානයි ඔමෙගා t. s සමානයි ut වගේ තීට සමානයි ඔමෙගා t. එහෙනම් මේ තියෙන තීටා සමාන වෙනවා ඔමෙගා කියන්නේ 5 බෙදීම 4. වාරයක් මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙච්ච කාලය මෙතන ඉඳන් මෙතෙන්ට ගත වෙච්ච කාලය එකයි. කියන්නේ තීට සමානයි 5 බෙදීම 4යි. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා 5 බෙදීම 4ක කෝණයකට මෙයාට සාපේක්ෂව මෙයා 5 බෙදීම 4ක කෝණයකින් වෙනස් කලාවකින් තමයි යන්නේ. මේ තමයි මේ ගාන හදන්නේ. හරි. ඊළඟ ගානේ තියෙන ට්‍රොලියක්. ඒ ට්‍රොලිය මේ තියෙන ට්‍රොලිය මේ වගේ විත්තියකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන ස්ප්‍රින් එකක් තියෙනවා. මෙතන ස්ප්‍රින් එකක් තියෙනවා. මම හිතනවා දැන් මේකේ මොනවත් එහෙම ලොකුවට කියලා නැහැ. මේගොල්ලන්ගේ දුනු නියත ගැන කියලා නැහැ. මම ගන්නවා මෙයාගේ දුනු නියතය K1 මෙයාගේ දුනු නියතය K2. මේ ට්‍රොලිය මම ස්කන්ධය ගන්නවා M කියලා. ට්‍රොලිය ස්කන්ධය M. මේ ට්‍රොලිය පොඩ්ඩක් මෙහෙට ඇදලා අතහැරියොත් මොකෝ වෙන්නේ? සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. ඉතින් මම හිතනවා මේ ට්‍රොලිය පොඩ්ඩක් x දුරක් දැන් මේ තියෙන ආරම්භක පිහිටීම. ආරම්භක පිහිටීමේ ඉඳන් යම්කිසි x දුරක අදිනවා. ආරම්භක පිහිටීමේ ඉඳන් මෙයාව මේ මෙයාගේ මැද්දෙන් යන ලක්ෂය යම්කිසි x දුරක් මම මෙහෙට අදිනවා. x දුරක් මෙහෙට ඇද්දම මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන ස්ප්‍රින් එක මේ පැත්තේ තියෙන ස්ප්‍රින් එක ඒ ස්ප්‍රින් එක x දුරක් හැකිලෙනවා. මේ පැත්තේ තියෙන ස්ප්‍රින් එක x දුරක් හැකිලෙනවා. x දුරක් හැකිලෙද්දී ඊට අනුරූපව මේ පැත්තේ තියෙන ස්ප්‍රින් එක විසින් මේ දිශාවට k1 වාරයක් x කියලා බලයක් දෙනවා. k1 වාරයක් x කියලා බලයක් දෙනවා. ඊට පස්සේ මේ ස්ප්‍රින් එක මොකද වෙන්නේ? මේ වස්තුව මෙහෙට x දුරක් අදිද්දී මෙතන තියෙන ස්ප්‍රින් එක x දුරකින් ඇදෙනවා. x දුරකින් ඇදෙනවා. එතකොට x දුරකින් ඇදෙනකොට මෙතන තියෙන ස්ප්‍රින් එක විසින් මේ දිශාවට k2 වාරයක් x කියලා බලයක් දෙනවා. k2 වාරයක් x කියලා බලයක් දෙනවා. දැන් මේ පද්ධතිය x දුරකින් ඇද්දට පස්සේ මේ දුන්න විසින් k1x බලයක් දෙනවා මෙහෙට. මේ දුන්න ඇදිලා k2x බලයක් දෙනවා එම දිශාවට. ඉතින් මේ මොහොතේ මම මේක මෙහෙම තියලා අතාරිනවා. නැත්නම් සාධාරණ x දුරක් ඇදිච්ච වෙලාවක්. මේ මොහොතේ මේ පද්ධතිය මෙහෙට යනවා කියලා හිතන්න. මෙහෙට යන තොරණය මම ගන්නවා a. මෙහෙට යන තොරණය මම ගන්නවා a කියලා. එතකොට මම මේ දිශාවට මෙයාට f සමානයි මේ දානවා. මේ දිශාවට මේ ට්‍රොලිය මත තියෙන සංප්‍රයුක්ත බලය මොකක්ද? k1x ධන k2x. k1x ධන k2x. ඕක සමාන වෙනවා m ට. m ට. m ගෙන් බෙදනවා මට ලියන්න පුළුවන් a සමානයි k1 ධන k2 බෙදීම m වාරයක් x. හරි. මම මෙතන ගත්ත ත්වරණයේ දිශාව මොකද්ද? මේක. මම ගත්ත විස්ථාපනයේ දිශාව මොකද්ද? මේක. තේරුම් ගන්න කියන එක. මේ විස්ථාපනයේ දිශාව මෙහෙට. මේ විස්ථාපනයේ දිශාව මෙහෙට. ත්වරණයේ දිශාව මම දැම්මේ මෙහෙට. මම ත්වරණයේ දිශාව දැම්මේ මෙහෙට. මේ දිශා දෙකක් නේ තියෙන්නේ. මේ දිශා දෙකක් නේ තියෙන්නේ. එතකොට මේක දෛශික වශයෙන් වැරදි. මම මේ දාපු ප්‍රකාශනයේ දෛශික වශයෙන් වැරදි. එතකොට මේ ප්‍රකාශනයේ දෛශික වශයෙන් හරි ගස්සන්න නම් මට මේ ප්‍රකාශනය ලියන්න වෙනවා a සමානයි ඍණ k1 ධන k2 බෙදීම m වාරයක් x. දැන් අවුලක් නැහැ නෙමෙයි. x ගේ දිශාව මෙහෙට. x ගේ දිශාව මේක. මේ දෛශිකය ඍණෙන් වැඩි වෙනවා. ඍණෙන් වැඩි වුණාට පස්සේ එයාගෙන් දෙනවා මේ පැත්තට තියෙන දෛශිකය. ප්‍රශ්නයක් නැහැ. මොකෝ අපි a ගේ දිශාව ලකුණු කළේ අර පැත්තට. ඒක නිසා තමයි මෙයාව ඍණෙන් වැඩි කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා සරල අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක
ත්වරණය සහ විස්ථාපනය මෙහෙම තිබ්බම මෙන්න මෙතන තියෙන සංගුණකයේ සමාන වෙනවා එයාගේ කෝණික ප්‍රවේගයේ වර්ගයට. සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතයේ යෙදෙන කෙනාගේ කෝණික ප්‍රවේගයේ වර්ගයට. ඒතර මට මේක ලියන්න පුළුවන් ඔමෙගා වර්ගය සමානයි k1 ධන k2 බෙදීම m. පැහැදිලි ඔමෙගා සමානයි වර්ගමූල k1 ධන k2 බෙදීම m. ඉතින් මම ඔමෙගා කියන කෙනා මෙහෙම ලියනවා. දැන් මේ ගානේ අහන්නේ මොකක්ද? මේ ගානේ අහන්නේ රූපේ දැක්වෙන දෝලණය වන ට්‍රොලියකි එහි දෝලන සංඛ්‍යාතය වැඩි කළ හැක්කේ මොනව කළාද කියලා අහන්න. අහන්නේ දෝලන සංඛ්‍යාතය ගැන. ඉතින් මට මෙතනින් ලියන්න පුළුවන් ඔමෙගා සමානයි 2πf. 2πf සමානයි k1 ධන k2 බෙදීම m. දෝලන සංඛ්‍යාතය ගැන යන්නේ. ඉතින් මම f උක්ත කරගන්නවා. f සමානයි 1ට 2ක් ෆයි k1 ධන k2 බෙදීම m. ඉතින් මේ ප්‍රකාශනය දිහා බැලුවට පස්සේ උත්තරේ කෙලින්ම තියෙනවා. එක්කෝ අපිට ට්‍රොලිය ස්කන්ධය අඩු කරගත්තොත් සංඛ්‍යාතය වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුනු වල දුනු නියත වැඩි කරගත්තොත් සංඛ්‍යාතය වැඩි කරගන්න පුළුවන්. මේ දුනු වල දුනු නියත වැඩි වෙන එකට අනුරූපව මේකේ ප්‍රකාශනයක් තියෙනවා. ට්‍රොලියට වඩා ශක්තිමත් දුනු දෙකක් යෙදීම. දුනු වල ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ දුනු වල ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මේ ප්‍රත්‍යස්ථා නියතේ වැඩි වෙනවා. k1 k2 වැඩි වෙනවා. එතකොට මේකේ පස්වෙනි උත්තරේ තියෙනවා ට්‍රොලියට වඩා ශක්තිමත් දුනු යෙදීම. එතකොට මේ ශක්තිමත් දුනු යෙදීම තුලින් මෙතන තියෙන k1 k2 කියන කට්ටිය වැඩි වෙනවා. k1 k2 කට්ටිය වැඩි වුණාම මෙතන තියෙන ට්‍රොලිය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන සංඛ්‍යාතය වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රකාශනය ඔප්පු කරන්න බලන්න මේක හොඳ අත්දැකීමක් සරල අනුවර්තීය චලිතයට. ඊළඟ L1 සහ L2 ස්පීකර් දෙකම එකම සංඥා ජනකයකට සම්බන්ධ කර ඇත. සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඒගොල්ලන්ගේ සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට රූපයේ දැක්වෙන පරිදි P ලක්ෂයේ ඇති ග්‍රාහකය මගින් උපරිම හා අවම සංඥාවක් මාරුවෙන් මාරුවට ලබා ගනී. කවර සංඛ්‍යාතයකදී මොන සංඛ්‍යාතයකදී P ලක්ෂයේ පිහිටි ග්‍රාහකය ප්‍රථම වරට P ලක්ෂයේ පිහිටි ග්‍රාහකය ප්‍රථම වරට උපරිම සංඥාවක් ලබා ගනී. එයාට දැනෙන සංඥාව උපරිම වෙන්නේ මොන අවස්ථාවේදී කියලා අහනවා. වාතයේ ධ්වනි ප්‍රවේගය 330 කියලා දීලා තියෙනවා. එතන මෙහෙමයි කතන්දර. මෙතන තියෙන ස්පීකර් එක L1. මෙතන ඉඳන් තියෙන දුර 40 මීටර. එතන ඉඳලා මේ පැත්තට මෙතන ගත්තොත් මෙතන තව ස්පීකර් එකක් තියෙනවා. L2. මේ දෙන්න අතර පරතරය 9 මීටර. 9 මීටර. මෙතන ඉන්න P කියලා කෙනෙක්ට මේ දෙකෙන්ම එන ශබ්දය එනවා. මේ දෙන්නගේම සංඛ්‍යාත සමානයි. මෙයාගේ සංඛ්‍යාතය f, මෙයාගේ සංඛ්‍යාතය f. අපිට කියනවා ප්‍රථම වරට මෙයාට එන සංඛ්‍යාතය උපරිම වෙන්නේ මේගොල්ලන්ගේ සංඛ්‍යාත මොනවා වුණාමද කියලා. උපරිම සහ අවම වෙද්දී උපරිමම සංඛ්‍යාතයක් එන්නේ මොනවා වුණාමද කියලා අහනවා. මොකක්ද එතනින් අදහස් කරන්නේ? මේ දෙන්නගෙම එකම වෙලාවෙනේ තරංග එන්න පිට වෙන්නේ. හැබැයි මෙයාගෙන් එන තරංගයට සිද්ධ වෙනවා ලොකු ගමන් මාර්ගයක එන්නේ. මෙතන මෙයාගෙන් එන තරංගය අපි ඇන්දොත් ඔය වගේ මම අදින්න මෙයාගෙන් එන තරංගය මේ වගේ. සහ පල්ලෙහාන් එන කෙනාගේ තරංගය මම ඇන්දොත් දැන් මේ වගේ. ඔය වගේ.
Pට ඇහෙන්නේ මොකක්ද? Pට ඇහෙන්නේ මේ තරංග දෙකේම සම්ප්‍රයුක්තයක්. මේ තරංග දෙකේම සම්ප්‍රයුක්තයක් තමයි Pට ඇහෙන්නේ. එතකොට Pට මුලින්ම උපරිමම අවස්ථාවක් ඇහෙන්නේ. Pට ඇහෙන එක උපරිමම වෙන්නේ මෙයාගේ උච්චයකුයි මෙයාගේ උච්චයකුයි සමපාත වුණාම. මෙයාගේ උච්චයකුයි සමපාත වුණා. දැන් හිතන්න මෙයාගේ උච්චයකුයි P හිදී සමපාත වෙන වෙලාව. මේ දෙකේම මේ උපරිම අවස්ථා දෙකක් P හිදී සමපාත වෙලා තියෙන වෙලාවක මම ගන්නවා මෙයාගේ තියෙන පුඩු ගාන n. මෙයාගේ තියෙන පුඩු ගාන n. එතකොට මෙතන ඉඳන් පුඩු n ප්‍රමාණයක් තියෙනවා. දැන් මුලින්ම වෙන එකනේ. මෙතන තියෙන පුඩු ප්‍රමාණයට වඩා පැහැදිලිවම මෙතන තියෙන පුඩු ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. මොකද හේතුව මෙයා ගත්තොත් එහෙම මෙයාට යන්න තියෙන දුර වැඩි. එතකොට මෙයාට යන්න තියෙන දුර වැඩි නිසා මෙයාගේ පුඩු ප්‍රමාණය n ට වඩා වැඩි වෙන්න ඕනේ. පුඩු ප්‍රමාණය n ට වඩා වැඩි වෙන්නත් ඕනේ. අවසානයේදී මෙයාගේ පුඩුවක උපරිම ලක්ෂයක් තියෙද්දි මෙයාගෙන් එන පුඩුවේ උපරිම ලක්ෂයත් එතනට සෙට් වෙන්න ඕනේ. උපරිම ලක්ෂ්‍ය දෙක සෙට් වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ තියෙන පුඩු ගාන සහ මෙයාගේ තියෙන පුඩු ගාන අතර වෙනස එකක් වෙලා මෙයාගේ පුඩු ගාන n ධන එකක් වෙන අවස්ථාව. මෙයාගේ පුඩු ගාන n ධන එකක් වෙන අවස්ථාවේදී තමයි මෙතෙන්දී මෙයාට ඇහෙන උපරිමම අවස්ථාව මුල් වරට එන්නේ. මෙයාට මේ ධ්වනියයි උපරිමම අවස්ථාව දෙක එකතු වුණාට පස්සේ වැඩි ශබ්දයක් ඇහෙනවනේ. ඒ ඇහෙන වැඩි ශබ්දය මුල් වරට එන්නේ මෙයාගේ තියෙන පුඩු ගානට වඩා මේ පැත්තෙන් එන තරංගයේ පුඩු ගාන එකකින් වැඩි වුණා. ඒක තේරුම් ගන්න. එතකොට මට මේ මොහොතේ ලියන්න පුළුවන් මේ 40 මීටර කියන කෙනා. කියන්නේ මේ දුර 40 මීටර. 40 මීටර කියන කෙනා සමානයි මෙයාගේ තරංගායාමයේ ලැම්ඩා වාරයක් n. ලැම්ඩා කියන කෙනා ලියන්න පුළුවන් වාතයේ ධ්වනි ප්‍රවේගය v බෙදීම මේගොල්ලන්ගේ සංඛ්‍යාත f. වාරයක් n සමානයි 40. පළවෙනි එක. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් n ධන එක වාරයක් ලැම්ඩා සමාන වෙනවා මේ දුරට. මේ දුර කියන්නේ මොකද්ද? 40 වර්ගය ධන 9 වර්ගයේ වර්ගමූල. මේ දුර සමානයි 40 වර්ගය ධන 9 වර්ගයේ වර්ගමූල. ඔක සුළු කරාම උතරින් එනවා මේක සමානයි 41. n ධන 1යි ලැම්ඩා කියන්නේ v බෙදීම f. මේක සුළු කරනවා n v බෙදීම f ධන v බෙදීම f සමානයි 41. දැන් මෙතන මේ vn බෙදීම f සමානයි 40 කියලා තියෙනවනේ. මේ ඉන්නේ මෙයා 40. 40 ධන v බෙදීම f සමානයි 41. පැහැදිලි මට එතනින් ලියන්න පුළුවන්. මෙයාගේ මේ අඩු වෙනවා. v බෙදීම f සමානයි 1යි. සංඛ්‍යාතය ලියන්න පුළුවන්. සංඛ්‍යාතය අගය සමානයි v ගේ අගය. ඒ කියන්නේ 330යි. ඔක තමයි අවසාන උත්තරය. මෙන්න මෙතන වෙන සිද්ධිය තේරුම් ගන්න. මුල් වරට මේ දෙකේ උපරිම දෙකක් සමපාත වෙන්නේ. මෙයාගෙන් එන තරංගයේ උපරිමයකුයි මෙයාගෙන් එන තරංගයේ උපරිමයකුයි මුල් වරට සමපාත වෙන්න පුළුවන් වෙන්නේ මෙයාගේ තියෙන පුඩු ගානට වඩා මෙයාගේ පුඩු ගාන එකකින් වැඩි වුණා. මෙයාගේ පුඩු ගානට වඩා මෙයාගේ පුඩු ගාන දෙකකින් වැඩි වුණාමත් උපරිමයක් එනවා. තුනකින් වැඩි වුණාමත් උපරිමයක් එනවා. හැබැයි මුල් වරට මෙයාට වඩා මෙයාගේ පුඩු ගාන එකකින් වැඩි වුණාම තමයි මෙතෙන්දී එයාට ශ්‍රවණය කරන්න පුළුවන් උපරිම අවස්ථාව මුල් වරට ලැබෙයි. ඒක තේරුම් ගන්න. ඊළඟ ගානේ තියෙනවා රූපයේ දක්වා ඇති ආකාරයට ඔයගලන්ට පේනවා ඇති රූපයේ දක්වා ඇති ආකාරයට LM සහ NN තන්තු කොටස් දෙකක් සංයුක්ත කර ඇත. මොකරි තන්තු දෙකක් සංයුක්ත කරලා තියෙනවා. එකම මොහොතේදී එකම වෙලාවෙදී L හා M කෙලවරවල් L හා N කෙලවරවල් වලින් තරංග ස්පන්ද දෙකක් ඇති කරයි. ඒ කියන්නේ මෙයාගේ L කෙලවර N කෙලවර තන්තුවක් තියෙනවා. මෙතන මේ තන්තුව පොඩ්ඩක් ඝනකම වැඩි. මේක M.
ඒවා එකම මොහොතේදී දැන් මෙතනින් ස්පන්දයක් ඇති කරනවලු. මෙතනින් මොකරි ස්පන්දයක් ඇති කරනවලු. මෙතනින් ස්පන්දයක් ඇති කරනවලු. එතකොට මේ ස්පන්දය මෙහෙට එන වේගය v1, මේ ස්පන්දය මෙහෙට එන වේගය v2. ඒ ස්පන්ද අපිට කියනවා එකම මොහොතේදී m කරා ළඟා වෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලන්ගේ මේ ස්පන්දය සහ මේ ස්පන්දය එකම මොහොතේ m විතර එනවා. මම ගන්නවා මෙතන මේ දුර L1 මේ දුර L2 එකම මොහොතේදී. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය මට ලියන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය ලියන්න පුළුවන්. දුර බෙදීම විස්ථාපනය L1 බෙදීම V1 කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය. ඕක සමානයිලු මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය L2 බෙදීම V2. මේක වුණොත් තමයි එකම මොහොතේ මේ පුඩු දෙක ඇවිල්ලා m වලදී හම්බෙන්නේ. එකම මොහොතේ පුඩු දෙක ඇවිල්ලා m වලදී හම්බෙන්නේ. අපිට කියනවා මේගොල්ලෝ ඇවිල්ලා m වලදී හම්බ වෙනවා කියලා. අපිට කියනවා lm කියන්නේ මේ තන්තුව සහ mn කියන්නේ මේ තන්තුව අතර දිගවල් අනුපාතය ගණනය කරන්න කියලා. ඒ කියන්නේ L1 බෙදීම L2 අනුපාතය ගණනය කරන්න කියලා තියෙනවා. අපිට තව කියලා තියෙනවා mn තන්තු කොටසේ රේඛීය ඝනත්වය. ඒ කියන්නේ mn තන්තු කොටසේ රේඛීය ඝනත්වය කියලා කියන්නේ මෙයාගේ රේඛීය ඝනත්වය. මෙයාගේ රේඛීය ඝනත්වය වගේ අපිට කියලා තියෙනවා නව ගුණයක් කියලා උපකල්පනය කරන්න කියලා. මෙයාගේ රේඛීය ඝනත්වය m නම් මෙයාගේ රේඛීය ඝනත්වය 9යි m. ඉතින් තන්තුවක තීරක තරංග ප්‍රවේගය. තන්තුවක තීරක තරංග ප්‍රවේගය අපිට ලියන්න පුළුවන්. ප්‍රවේගය සමානයි ආතතිය බෙදීම රේඛීය ඝනත්වයේ මූලය. මේ තන්තු දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන නිසා තන්තු දෙකේ ආතති දෙක සමානයි. එතකොට මට v1 කියන කෙනා ලියන්න පුළුවන්. පළවෙනි කෙනා v1. v1 කියන කෙනා ලියන්න පුළුවන් පොදු ආතතිය බෙදීම මෙයාගේ රේඛීය ඝනත්වයේ මූලය. v2 කියන කෙනා ලියන්න පුළුවන් v2 කියන කෙනා සමානයි ආතතිය බෙදීම එයාගේ රේඛීය ඝනත්වය මේක වගේ නව ගුණයක් නිසා 9යි. දැන් එතන අපිට ඕන නම් මේ දෙක බෙදන්න පුළුවන්. මට v1 බෙදීම v2 බෙදුවට පස්සේ මට මේක ලියන්න පුළුවන්. මේ දෙක බෙදුවට පස්සේ t බෙදීම m ගේ මූලය බෙදෙනවා t බෙදීම 9ක් m ගේ මූලය. මට එනවා මේක සුළු කළාට පස්සේ t ට t කැපිලා යනවා. මට එනවා 9 මූලය. පැහැදිලි 3යි. එතකොට v1 බෙදීම v2 අනුපාතය 3යි. ඉතින් මම මේකට ආදේශ කරනවා. දැන් මගෙන් අහන්නේ L1 ට L2 අනුපාතයනේ. මම මේකේ L1 බෙදීම L2 L1 බෙදීම L2 සමාන වෙනවා V1 බෙදීම V2ට. එතනින් ගත්ත හැකි V1 බෙදීම V2 සමානයි 3යි. පැහැදිලි? L1 බෙදීම L2 සමානයි 3යි. කියන්නේ L1ට L2 අනුපාතය 3ට 1යි. අවසාන ප්‍රතිපලය. සරලම ගානක් ලියගන්න.